බුදු පියාණන් වහන්සේ හැමතිස්සෙම පෙන්වන්නේ සසරේ තියෙන දුක අපිට නොහිතෙන්නේ අපිට නොපෙනෙන්නේ මේ දුක. අපිට දුක කියන දේ අපි තුල පවතින නොපෙනී කියන අවිද්‍යාව තුල. භවයේ තියෙන මේ අපි කරපු කර්මවල විපාක ස්වභාවය නිසා එන දුකත් ඊට අනිත්‍ය නිසා නොපවතින තත්ත්වය නිසා හටගන්න දුකත් ඊළඟට මම කියලා කිව්වට මගේ කරගන්න බැරි කම නිසා එන දුකත් වශයෙන් මේක ගොඩක් විස්තර වෙනවා. ඒ දුක කිව්වහම දුකෙන්තර කිසි දෙයක් මේ ශාසනයේ කොතනකවත් හම්බෙන්නේ නැහැ. අපිට සැප කියලා දෙයක් තියෙනවා. සම්මත ලෝකයේ සැපේ අනිත්‍ය නිසා දුක බවට නිකම්මපත් වෙනවා. මේ විදිහට බැලුවොත් විතරක් වෙන දෙයක්. මේ බැලුවට පේන්නේ නැහැ. ඒක ප්‍රඥාව කියන්නේ මේක හඳුරගන්න එක. ඔබ හොඳට මේක හඳුරගත්තම පේනවා අපි කොයිතරම් මේ කයක් නිසා දුක් විඳිනවද? මේ කය පෝෂණය කරන්න කොච්චර මහන්සි වුණාද? කොච්චර මහන්සි වුණත් මේ කය මම කියලා තියාගන්න බැහැ නේද කියලා ඉස්සෙල්ලා කය ගැන සියුම් වූ අවබෝධයක් එන්න ඕන අපට. මේ කයට අපි දෙන්න තියෙන හොඳම සැපනේ දෙන්නේ. අපි සැප කියන හොඳ දේ දුන්නා. මේ කය මොහොතකටවත් අපිට සැප දෙන්නේ නැති බව අවබෝධ වුණොත් පේනව නැත්නම් පේන්නේ නැහැ. ඒක හැංගිලා තියෙන්නේ. ඒ දුක යට ගිහිල්ලා හැංගිලා තියෙන්නේ. බුදුන් වහන්සේ කිව්ව දුක්ඛේ අඥානං කියලා. ඒකට දුක හඳුරන්නේ නැහැ අපි. යම් කෙනෙක් මේ සදහම් දහම අහුවට පස්සේ පොඩ්ඩක් ගවේෂණය කරොත් හොයන්න පටන් ගත්තොත් විතරක් මතුවෙනවා මේක. මේ හැංගිච්ච සත්‍ය විවෘත වූ දෙයක් බවට පත් වෙනවා. විවෘත වුණාම ඔබට මේක හොඳටම දැනෙනවා දුකමයි ජීවිතය කියන්නේ දුක් ගොඩක් කියලා පේනවාමයි. මොකද ඔබ බොහොම මේ දිගකල ජීවත් වෙන්න පුළුවන් කියලා හිතලා මගෙන් අනිත් අයට යුතුයකමක් වෙන්න කියලා හරි අපි දේපල රැස් කරා. ඒක නැත කියන්න බෑ. ඔබ මගෙන් පස්සේ එන අයට කියලා හරි යම් දේවල් රැස් කරා. ඒ ඔබ සතුවේ තියෙන. ඔබගේ චිත්ත පරම්පරාවේ මේ ඔක්කොම සටහන් ටික තියෙනවා. අපි හැම එකම දැන් අනුන්ට යුතුයකම් කරා කියලා අපි රූප සටහනම අල්ලගෙන තියෙන මේවා සංස්කාර කියලා දකින්න පුරුදු කරලා නැහැ. මරණාසන්න වෙලාව ලඟ වෙනකොට මේ ඔක්කොම මතක් වෙනවා. මතක් වෙනවා කියන්නේ මේ හිතේ තියෙන සටහන රූපයක් වශයෙන් උපදිනවා. රූපේ කියන්නේ ඒකේ තියෙන හැඟීමම තමයි, හැඳිරීමම. ඒ රූපේ උපදිනවා. උපදිනකොට මතක් වුණා කියලා ඔබ කියන්නේ. ඒ මතක් වූ දෙයින් වෙන්නේ අපි මහා පීඩනයකට ලක් වෙනවා. ඒ වෙලාව කය ගොඩක් මරණ වෙලාවට කය ක්‍රියාව අඩු වෙවි යනකොට ඒ වේදනාව මෙහෙම වචන මොකකින්වත් විස්තර කරන්න බැරි බව තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. ඒක අර ඇතෙකුගේ වල්ගේ තියෙන ලෝම ගහක් ඉදිකටු මලයකින් දාලා අදිනවා වගේ කියලා. කොච්චර අමාරුද ඇත අදින්න. බැරි වැඩක් නේද? ඌ කොයිතරම් වේදනාවක් විඳීද එහා පැත්තට අදිනවා. නේද? මේ වැටේ අතරින් අපේ අතක් දාලා ඇද්දොත් එහා පැත්තට මුළු ඇඟම එනකම් අපිට යනකල කියන්නේ. ඒ වගේ දෙයක් දාලා අදින කිදිකට මලයකින්. ඒ වේදනාවටත් වැඩිය වැඩිකව මරණ වේදනාව. දැන් මරණ වේදනාව කාටවත් ප්‍රකාශ කරන්න ක්‍රමයක් නැහැ. හේතුව ශරීරේ පොඩ මෙරි යනවා. ශරීරයේ ඇසෙන ශක්තිය අඩු වෙන්න ගන්නවා. පෙනෙන ශක්තිය අඩු වෙන්න ගන්නවා. ගඳ සුවඳ දැනෙන එක අඩු වෙන්න ගන්නවා. රස දැනෙන එක අඩු වෙන්න ගන්නවා. කයේ සංනිවේදනයේ කයේ දැනෙන එක අඩු වෙන්න ගන්නවා. මේ ක්‍රමයෙන් මේවා අඩු වෙවි යද්දි ඒ අඩු වෙන වාරයක් ගන්න වේදනාව බලවත් වෙනවා. මේ බලවත් වෙන වේදනාව ප්‍රකාශ කරන මාධ්‍ය තමයි මේ පහ. ඉස්සෙල්ලා අඩපණ වෙන්නේ. ඒ අපිට ප්‍රකාශ කරගන්න ක්‍රමයක් නැහැ. තනියෙන් විඳිනවා. දැන් නම් ඔබේ කයේ වේදනාවකම ඔබට කියන්න කෙනෙක් ඉන්නවා. පන්සලකට ගිහිල්ලා හරි බුදු පියාණන් වහන්සේ ළඟට ගිහිල්ලා හරි දෙවි කෙනෙක් ගාවට ගිහිල්ලා හරි වැඩිහිටියෙකුට හරි කියන්න පුළුවන්. ඒක දුක පොඩ්ඩක් තුනී වෙනවා. මරණ වෙලාවට කාට කියන්නද? ඒක ඊට දුකක්. අපි බුරුදු වෙලා ඉන්නේ අපේ දුක අනුන්ට කියලා පොඩි සැනසෙල්ලක් අස්වැසිල්ලක් ලබා ගන්න. දැන් මරණාසන්න වෙලාව ඔබ තනියෙන් මේ කොටස අත්විඳිනකොට මොනතරම් සෝජනීයද කියලා හිතන්න. ඒ ඔබට කයක් අයිති නිසා. ඒක නේද? ඔබ කයෙන් මිදිලා නම් එකක්වත් නැති බව මතක තියාගන්න. ඔබ කයක් නැත්තම් මේ කය අයිති මිදෙන්න පුළුවන් නම් ඔය ඔක්කොම දුක් ගොඩ එක සැරෙම ඉවරයි. අන්න ඒකට මග තමයි බුදුන් වහන්සේ චතුරාර්ය සත්‍ය කියලා දේශනා කරන්නේ. පළමුවම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තේ කොණ්ඩඤ්ඤුත්ත මේ මනුෂ්‍ය ලෝකෙන් ඒ මහා ප්‍රාතිහාර්ය. සාරා සංකල්ප ලක්ෂ්‍ය පෙරුම්දම් පුරලා
අවබෝධ කරගත්ත ඒ සත්‍ය කාටවත් අසංකරන්න බැරි සත්‍ය. ඔබ හොඳටම දන්නවා ඒක අහගත්තේ පළමු කොණ්ඩඤ්ඤ උත්තමයා. ඒ අහනකොටම අවබෝධ වුණා. ඒතර අවබෝධතා ඥානෙ හොඳ දියුණු මට්ටමක තිබිලා. අපි ඒ දෙයම තමයි අහන්න හදන්නේ. ඉතින් අපි බලමු අපි කොයි වගේ අවබෝධ වෙයිද කියලා. ඔබ ගෞතම බුදුහාමුදුරුවෝ දිහා බැලුවම ගෞතම බුදුන් වහන්සේ පෙරම් පුරද්දී මේක පෙර බුද්ධ ශාසන කීපය තුල වෙස්සන්තර රාජ්‍යරු දහම් දේශන්නේ නැහැ. ඉතින් සාන්තිවාදී ත්‍ස්සේ දහම් දේශනා. මේ බුද්ධ ශාසනයක අවසානයේ දහම් දේශද්දි තමයි දෝයදත්ත කෝප වෙන්නේ. ඒක කරලා තියෙන්නේ දහම් දේශන එක සාන්තිවාදී තාපසේ. ඊට පස්සේ වෙස්සන්තර මහ රාජ්‍යරු දහම දේශන පරිසරෙ තිබ්බේ නැහැ. ඒ වෙනුවට කරේ අනිත්‍ය දේපල නැති නිසා දුක් විඳින එකට දුක නැති කරන්න උන්ගේ తాවකාලික පිළියමක් ලෙස තම සතුටේ දුන්නා. ඒකත් එක්තරා ධර්ම දේශනා කරන ක්‍රමයක්. උන්ගේ දුක తాවකාලිකව හරි තුනි වෙනවා. අපි ජීවත් වෙලා කරන්නේ ඒක තමයි. උගර නැති දෙයක් යන දුක් වෙනකොට අපි කොහොම හරි ඒ දේ අරගෙන සතුට වෙන එක වෙන්නේ. මේක මේක වඩා ක්‍රමයක් ලෝකයට නැහැ. දැන් විසන්තර මහරජුගේ දේවල් නැති දේවල් නැති ඇයට ඒ සතුයේ දේවල් නැති නිසා දුකටපත් වුණාම මේකට දුක තියෙන්නේ මෙහෙමයි කියලා හිතුණා. ඒ බුදුවරයෙකුට හිත නැහැ. එහෙනම් මේ දුක නැති කරන්න එක මාර්ගයක් තමයි මේක. දහම කියන්නේ ක්‍රමයේ සහස්සල නැති නිසා දේපල දුන්නා. ඒ පාරමිතාව සම්පූර්ණ කරගත්තා. ඊට පස්සේ ශාන්තිවාදී මහා රජු ඊට පෙර ආත්මේ ශාන්තිවාදී තාපසයෝ මේ තපස් ධම් ගැන විස්තර කරනවා. ඒවකට තිබුණු පරිසරයේ සමාධි වඩන හැටි ඒ කියන්නේ බාහිරෙන් අයින් වෙන ක්‍රමයේම වෙනත් විකල්පයක් විදිහට දේශනා කරනවා. නමුත් ඒ වගේ නෙවෙයි මෛත්‍රී බෝධිසත්වයෝ. මෛත්‍රී බෝධිසත්වයන්ගේ ශාසනයේ ගෞතම බුදුහාමුදුරුවෝ ගාව පැවිදි වෙනවා. පැවිදි වෙලා මහා සේවයක් කරන බුද්ධ ශාසනය. ධර්ම දේශනා කළා අති විශාල පිරිසක් නිවනට පමුණවනවා. ඒකෝට බුදුහාමුදුරුවෝ කියනවා මේ බෝධිසත්වයෝ බුදු වෙලා වගේම ධර්ම දේශනා. ඒ සේවය කරලා එතනින් චුත වෙලා තුසිත බව නිපදිනවා. ඒතකොට ඒ දහම් දේශන හැම බුදුවරයෙකුගේ පෙර බවවල මහා ශක්තියක් නැහැ. ඒ දීර්ඝ වීර පාරමිතාව වඩන බුදුවරයෙකුට පමණමයි පුළුවන්. උන් ඔය පොඩි වෙනස විතරයි බුද්ධ ශාසන දෙකේ අතීතයේ දිහා බැලුවම තියෙන්නේ. ඔබ හොඳටම දන්නවා බුදුන් වහන්සේ ළඟ මේ බෝධිසත්වෝ පැවිදි වෙලා දහම් දේශුව බුදුහාමුදුරගේ ගෞරවයට පාත්‍ර වුණා. විශාල පිරිසක් ගොඩ දැම්මේ වගේ මහා දහම් කතිකත්වයක් තිබුණා. දෙවෙනිනේ සරියුත් හාමුදුරන්ට පමණයි. දැන් සරියුත් හාමුදුරුවෝත් එක්ක තමයි දෙන්න එකට හිටියේ. ඒ ගමන ඊයින් පස්සේ නැවත සිද්ධ වුණේ නෑ. මේ බෝධිසත්වෝ ඒ එන්චිතවල තුසිතට ගියාට පස්සේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ වැඩේ කරන් ගියා. ඊට පස්සේ සාරිපුත්ත හාමුදුරුවෝ පිරිනමන පෑවා. සරියුත් හාමුදුරුවෝ පිරිනමන පෑවට පස්සේ ඊට පෙර මුගලන් හාමුදුරුවෝ පිරිනමන පෑවා. ඒ දෑගසව් දෙනම බුදුන් වහන්සේගේ පිරිනමන පෑමට ප්‍රථම නැති වෙනවා. ඊට පස්සේ බුදුන් වහන්සේත් පිරිනමන පෑවා. ඒ කියන්නේ මේ මාර්ගයට තියෙන මහා බල කණු ඔක්කොම ධම්ම පිළිවෙලදී නැති වෙලා යනවා. අපි ඒ ගත කරන්නේ බුදුන් වහන්සේ නැති එදාම ඒ බුදුහාමුදුරු පිරිනමන පාවු දවසේම තිබුණු පරිසරයමයි දැන් තියෙන්නේ. හැබැයි ධම්ම ඉතුරු වුණා. ඒ බුදුහාමුදුරුගේ දේහය තියෙද්දි දේහය ආදාහනය කරන්නට පෙර ධම්ම නැති වුණේ ධම්ම තියෙනවා. හැබැයි සාස්ත්‍රුණ වහන්සේ නැහැ. අදත් ඒකමයි තියෙන්නේ. වෙනස් කියලා හිතන්න එපා. අදත් ඒ ධර්ම ශාස්ත්‍රුන් වහන්සේ නැතුව විතරයි. හැබැයි ශාස්ත්‍රුන් වහන්සේ නැහැ කියලා හිතන්න එපා. ඒ නැහැ කියලා හිතන්නේ නොදන්න අය. මේ ශාස්ත්‍රුන් වහන්සේට නැති උනේ කර්මයට හැදුණු කර්මෝජ කය. විපාක විදින කය. වේදනා විදින මේ ජරාවට මරණයටපත් වෙන කය විතරයි. ඒක නැති වුණා විතරයි. දැන් පිරි නිවන කියන්නේ නොමැරෙන කෙනෙක්. නිවන සම්පූර්ණ අජරාමරයි ආයි ජරාවටපත් නොවන කයක් ලැබුණා. මරණයටපත් නොවන කයක් ලැබුණා. එතකොට ඊටාට වඩා ජීවමානයි. ඒකනේ දහම තැන බුදුන් වහන්සේ වැඩ ඉන්න බව ඔබ බුදුන් වහන්සේ දේශනා කරා. යම් තැනක දහම තියනවාද එතන බුදුන් වහන්සේ වැඩ ඉන්නවා. බුදුහාමුදුරුවෝ හිටිය දේවදත්තට වැඩක් වුණේ. මේ බුදුන් වහන්සේගේ දහම දේවදත්තට තේරුනේ ජීවමානව හිටියට වැඩක් නැහැ. කෝකාලික හාමුදුරුවන්ට වැඩක් වුණේ නැහැ. ඒ වගේ අපි දහමේ ඉන්නවා නම් අද මේ බුදුන් වහන්සේගේ ජීව ගුණය තුල ඔබ ළඟ බුදුන් වහන්සේ වැඩ ඉන්නවා. ඒ පේන්නේ හැස් දෙක හැදුන දවසට එනේ. බුදුහාමුදුරු කියන යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. යමෙක් දහම ඇසුරු කරනවා නම් මමම ඇසුරු කරනවා කියලා. ඉතින් ඔබ
අද තේරුම් ගන්න උත්සාහ කරන ධම්මචක්කපවත්තන සූත්‍රය මම සරල මේ වශයෙන් කියනවා අපිට භාවනාවට ගන්න පුළුවන් විදිහට ජීවිතයට අවශ්‍ය ආකාරයට මේ කරුණොත් උපයෝගී කරගෙන ඒකෙදී අපිට මොකක් හරි පිටුවහලක් වෙයි මේ ලෝකේ රහපු අපේ ස්වාමීන් වහන්සේ කිව්වා අද තත්ත්වේ රටේ මේ ටික විතර මාතක දිස්ත්‍රික්කෙත් මේ ටික විතර බේරිලා අනිත් ඔක්කොම විනාශ වෙලා කියලා. ඉතින් ඒක ඇත්තටම ප්‍රාතිහාර්යයි. ඒක තමයි ධර්ම මතු වෙනකොට වෙන ප්‍රාතිහාර්යය. නැත්තම් ප්‍රාතිහාර්යයක් නැත්තම් නිර්මල ධර්ම මතු වෙන්න විදියක් නැහැ. කොහොමද මතුවේ? මහා විකාර වෙන රටක හරි දහමට පරිසරය දෙවියෝ ඔක්කොම පිළිහිට වෙච්ච හැටි අර කිව්වා. ඔබට ඒ සාක්ෂිය ඇතුව අපි බලමු ධම්මචක්කපවත්තන සූත්‍රය එක්තරා තැනක ඔබ දන්නවා මෙන්න මේ විදිහේ බුදුහාමුදුරු ප්‍රකාශනයක් කරනවා. ඉදං දුක්ඛං අරිය සත්‍යන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සතේසු ධම්මේසු. ඒ චාක්කුමුදපාදී ඒ විදිහට දේශනා කරන් ඇවිල්ලා දුක්ඛං අරිය සත්‍යං පරිඤ්ඤය. පිරිසිදුද. දුක පිරිසිදු දකින කතාවක් එතන බුදු පියාණන්ගේ ශ්‍රී මුඛයෙන් දේශනා කරනවා දුක පිරිසිදු දකින්න. ඒක ඔබ දුක අහලා ඇහුවට පිරිසිදු දැක්කා වෙන්නේ නැත. ඔබ අහපු කෙනෙක්. ඒකට කියන සෝතාවදාන පඤ්ඤා. න සුතමේ ඥානයි සුතමේ ඥානෙ ඉපදුනා විතරයි. ඔබ ඇහුවා විතරයි. හරිද? දැන් ඔබ අහපු දේ දකින්න. ජීවිතේ ජීවමානව දකින්න තියෙන දෙයක් මේ. දුක ජීවමානව දකින්න. ඒකයි පිරිසිදු දකින්න කියන්නේ. පිරිසිදු පිරිපුන්න නිර්මලව සැක නැති වෙන විදියට දකින්න. ඉතින් ඉදන් දුක්ඛං අරිය සත්‍යං පරිඤ්ඤය. දුක පිරිසිදු දකින්න. එතකොට ඔබ දුක පිරිසිදු දකිනකොට ඔබට තේරෙනවා මම දැන් දුක පිරිසිදු දැක්කා. පරිඤ්ඤාතන්ති. මම දුක දැක්කා. හරිද? පිරිසිදු දකින කෙනාට වෙනවා මම දැන් දැක්කා කියලා. පරිඤ්ඤාතන්ති කියලා දේශනා කරනවා. දැන් යම් විදියක ඔබ දුක පිරිසිදු දැක්කොත් ඔබට කරන්න තියෙන මේ ශාසනය ඔච්චර බවමතක තියෙන වෙන මොකුත් කරන්න බුදුහාමුදුරු ගන්නන්නේ නැති තැනින් මම මේ පටන් ගත්තේ ඒකයි. ඉතින් දුක්ඛ සමුදයං අරිය සත්‍යං. සමුදය පහත බව පහ කරායි. ඒ දුක පහ වෙන්නේ දුක් කවුද දුකට කැමති නැද ඉන්න දුකට කැමති? ඈ? මේ ලෝකේ කවුරුත් දුකට කැමති නැහැ. දුක හඳුනන්නේ නැති නිසා දුක පවතිනවා. ඔය දුක හඳුනගත්තොත් දුක පිරිසිදු දැක්කොත් සමුදය කියන්නේ අයිති. මොකද වෙන්නේ? පහ වෙනවා. පහතබ්බ කෙනෙක් කරනවාද සිද්ධ වෙනවාද? ඔබ කවදාවත් අඹ ගොඩකින් කුණු වෙච්ච අඹේට අත යනවා. ඔබ එපා කියනවාද එහෙම තෝරන්න හිතෙන්නේ නැද්ද? මට මේකට ඇත්තට වචන ගන්න විදියක් නැහැ. භාෂාවකින් මෙචුට්ට කියන්න බැරි නිසා. ඔබ අඹයක් තෝරන්න ගියොත් ඔබේ අත යන්නේ හොඳ ගෙඩියට. අරක ගැන මොකද තීන්දුවක් නැහැනේ. එපා කියලාත් නැහැ. ඕන කියලා නැහැ. දෙකෙන්ම මිදිලා. ඇයි? ඔබක නරක එක කියලා හඳුන් ගත්ත ගමන් ඕමනාවයි කියනවා. තේරෙනවද? නරක එක කියලා දැනගත්ත ගමන් ඕමනාව එන්නේ නැහැ. ඔබ දැක්කේ නරක වෙලා කියලා. නාවේ මොකද්ද? ඕමනාව කියන්නේ තණ්හාව. එහෙනම් මෙතන කියන්නේත් ඒකමයි. දුක පිරිසිදු දැක්කොත් සමුදය පහතක්. සමුදය අනිවාර්යයෙන්ම පහ වෙනවා. දඟලන්න මොකුත් දෙයක් නැහැ. මේ ශාසනය විතරයි පොඩි දෙයක් කරලා මහා බලයක් ලබන්න තියෙන්නේ. බුද්ධ ශාසනය විතරයි. ධම්මචක්කේ දුක්ඛ සමුදය අරිය සත්‍යං පහතබ්බා. ඒක මුලට කියනවා. සමුදය සූත්‍රේ පහාන සූත්‍රවල ත්‍රිපිටකේ පුරාම මේ ධම්මචක්කපවත්තන සූත්‍ර විස්තර කරන විශාල සූත්‍ර ගානක් තියෙනවා. ඒ වගේම සරියුත් මහ රහතන් වහන්සේ විස්තර කරන සත්‍ය විභංග සූත්‍රය. බුදුන් වහන්සේගේ ඉල්ලීම පරිදි සරියුත් බුදුහාමුදුරුවෝ ඉදිරිපස රහතන් වහන්සේලා පිරිවරාගෙන බුදුන් වහන්සේ දේශනා කර ධම්මචක්කපවත්තන සූත්‍ර විස්තර කරනවා. ආදේශන අචික්කන විභජන විභාග කරලා කාණ්ඩ කරලා කොටස් කරලා මහ විස්තරාත්මකව කිව්වා බුදුහාමුදුරුවෝ සාදුකාරය. ඒ හැම සූත්‍රෙම බැලුවාම හැම එකම සම්මාදිට්ඨි සූත්‍රය සරියුත් හාමුදුරුවෝ දේශනා කරපු ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සබ්බාසව සූත්‍රය මේවයින් ගන්න කොටස් මේ ගල්වල බැලුවාම ඔබට කරන්න තියෙන දුක පිළිසින් දකින්න විතරයි. ඉතින් චතුරාර්ය සත්‍ය කියන්නේ මොකක්ද? දුක්ඛ සත්‍ය, දුක්ඛ ආර්ය සත්‍ය, සමුදය ආර්ය සත්‍ය, නිරෝධ ආර්ය සත්‍ය, නිරෝධගාමිනී පටිපදාර්ය සත්‍යෙට තමයි චතුරාර්ය සත්‍ය කියන්නේ. චතුරාර්ය සත්‍ය අවබෝධය කියන්නේ කුමක් අවබෝධය? දුක අවබෝධය. ලෝකයට නොපෙනෙන්නේ මොකද්ද? දුක. ලෝකය හිතන් ඉන්නේ මොකද්ද? දුකට සැපයි කියලා. අනේ එතනින් ආවොත් එහෙනම් බුදුහාමුදුරුවෝ පසළොස්වන මුලින්ම පෙන්නන්නේ නුඹලා ඉන්නේ මෙතන කාමසුකල්ලිකාණ යෝගේ ඉන්නේ. කාමසුකල්ලිකාණ යෝගේ කියන්නේ දුකට සැපයි කියන එක.
තේරුම් ගන්න එහෙනම් සිංහලෙන්. ඔය දුකට සැපයි කියන. හැම මොහොතකම උපදින සිත දුකේ පහළ වීමක් කියලා අපිට නොපෙනෙන එකටයි කියන්නේ කාමසුකල්ලි ගන්න යෝගේ කියලා. මම ඒ අර්ථයට එන්නේ මැදින් මැද මුල මැද අග ඔක්කොම යහපත. එහම හිටියොත් ඔබට අහෝසි වෙනව නාමය. ඔය දුක කියලා මේක තීන්දුවක් දුන්නු ගමන් අපිට තණ්හාව හටගන්නේ නැහැ. ඒක සඳහා යොමු වීම සිත කය වචනයක් ඒ වෙනුවෙන් සකස් වෙන්නේ නැහැ. ඒකට කිව්ව විසංඛාර කියලා. අර අඹ ගන්න සකස් නොවෙනවා වගේ ඒ දුක ඉස්සරහා අයිතිකාරය බවට පත් වෙන එක සකස් වෙන්නේ නැති එක ධර්මතාවක්. ඒ සමුදේ පහ කරා කියන්නේ පහ වෙන එක ධර්මතාවක්. ඒ යටතේ සිත කය වචනේ තුන්දර සකස් වෙන්නේ නැහැ. ආයතන සකස් වෙන්නේ නැහැ. ආයතන දුක නම් සංස්කාරේ දුක නම් වෙන දුක සකස් වෙන්නේ නැත්te දුක අඳුරගත්ත නිසා නූපන්න එක නූපදවනවා කියන්නේ ඒට යොමු වීම නතර වෙනවා. තේරුම් ගන්න උත්සාහ කරන්න. මම මීට වඩා සරල කරන්න මම දන්නේ නැහැ. ශාසනයේ බුද්ධ වචනට හානි වෙයි කියලා හිතලා මම මීට සරල කරන්න උත්සාහ කරන්නේත් නැහැ. මොකද අපි මහන්සි වෙන්න ඕන මේ චුට්ට. ඔබට දුක පෙනෙනවා නම් ඔබේ සිත කය වචනේ සකස් වෙන්නේ නැහැ. ඒකට යොමු වෙන්න. ඒකට ඇලෙන විදියට සිත කය වචනේ හැදෙන්නේ නැහැ. යමක් දුකයි කියලා හඳුනගත්ත ගමන් ඔබ දුක කියලා හඳුනන්නේ නැති කාලේ ඒ දෙයට ඇලුම් කරා. ඇලෙන ශක්තිය හැදුනා. ඒ කියන්නේ තණ්හාව නිර්මාණය වුණා. තණ්හාව නැති පාප ධර්ම නිර්මාණය වුණේ දුක හඳුනන්නේ නැති කාලේ. දුක හඳුනනකොට ඒ පාප ධර්මයේ හැදෙන්නේ නැහැ දෙන එකක් ගැන බුදුහාමුදුරුවෝ දේශනා කරා. ඇදිච්ච එකක් නැති වෙන එකක් ගැන නෙවෙයි. නැහැදෙන තත්ත්වයක්. නූපන් අකුසල නූපදවනවා කියන. ඊළඟ අකුසල සිත එන්නේ නැහැ කියන එක. ඒ කියන්නේ ඔබේ ඊළඟ මොහොත සම්පූර්ණ දියුණු ඊටාම දියුණු තැනක්. ජයග්‍රහණය කරන තැනක් බවට පත් වෙනවා. ඒ වෙලාවේ ඔබට ආයතන නැහැ. ආයතන දුක නම් ඔබට නැති වෙන දෙයක් තියෙනවා. නූපදින දෙයක් තියෙනවා. ආයතන නැහැ. ඉතින් ඇස හැදෙන්නේ නැහැ. මොකටද? ඒක ගනුදෙනු කරන්නේ. ඒක එක්ක ආයතන එකකින් කරන්නේ ගනුදෙනු කරන එක. ඒතර ඔබ දුක පාවිච්චි කරගෙන යන එක නතර වෙනවා කියන්නේ ආයතන නැති වෙලා කියන්නේ. ඒ සංස්කාරයෙන් මිදුණු විසංකාරුණා කියන්නේ. කයෙන් සිතෙන් වචනේ අයිතියෙන් මිදුණ හටගත්ත දේ නිරුද්ධය ධර්මතාවක් කියලා ඔබට පේනෙයි. හටගත්ත දේ නැති වෙනවා ඊළඟ එක ඉන්නේ නැහැ කියලා සමා වායාමේ සාක්ෂි වශයෙන් ඔබේ ජීවිතේ තියෙයි. ඒ ඔබ කරේ මොකද්ද දුක පිළිසිඳ දැක්ක විතරයි. ඉතින් දුක්ඛං අරිසත්‍යං පරිඤ්ඤය. සමුදේ පහ තබ්බං. දැන් එයාට පේනවා දැන් මට ඒ රූපෙට ඇලීමට සිත කය වචනේ හැදුනේ නැත කියලා ඒ රූපේ ළඟ ඉඳගෙනම දකිනවා. අන්න ඒකට කියන උපේක්ෂාව ධානාසිත එතනම තියෙනවා. මම දැන් ඒ රූපෙට ඇලුනේ නැත. ඒ රූප ගැන කිසිම හැඟීමක් නැත. සාක්ෂිය එකයි. ඒකට කියන්නේ ධානය කියලා. ධානය හැදුවා නෙමෙයි වැඩුණා ආර්ය මාර්ගෙදී. ඒ ධානය වැඩෙනකොට උපේක්ෂාසිත තුන්වෙනි ධානාසිත වැඩෙනකොට එයාගේ තිබුණු අර දුකට ඇලෙන ගතිය නිරෝධය ඇලෙන ගතිය මිදෙන නිරෝධය සච්චිකාතබ්බ සත්‍යයයි. දුක පිළිසිඳ දකින්නකොට තණ්හාව නැති වුණු බවත් නිවුණු බව සත්‍ය බවත් මේක සාක්ෂියයිමයි. නිරෝධ ඉදන් දුක්ඛ නිරෝධං අරිය සත්‍යං සච්චිකාතබ්බ ඒක සත්‍යයි. ඒ වගේ සියුම්ම කලබල නැතුව සම්මර්ෂණය කරන්න විභාග කරගන්න ගලපන්න. ඒකට කියන්නේ සම්මර්ෂණ ඥානය කියලා. ඔබ කලබල නැතුව හුලං වමනව නේද කියලා. හුලක කියන්නේ හිත තුල පහළ වූ හැඳිරීමක්, දුකේ හට ගැනීමක්, ජරා මරණ දුකේ හට ගැනීමක්, කයක අයිතිවීමක්. සතුටින් කතා කරන්නේ කය අයිති වෙනවද? හුලක ගැන බලනකොට කය අයිති වෙනවා. කය නැතුව ඔබට හැසිරෙන්න බෑ. එහෙනම් කය අයිති වෙනවා කියන්නේ භවය පටන් ගත්තා. වචන අයිති වෙනවා. වචී සංස්කාර අයිති වෙනවා. එහෙනම් තණ්හාව තියෙනවා වචනේ වලට. එතකොට ඔබ සිත ඇසුරු කරා වෙනවා. චිත්ත සංස්කාරය ඇසුරු කරා වෙනවා. හුලංහමනෝ කියලා බාහිරේ බලන වෙලාව. හුලංහමනෝ කියන්නේ සංඥාවක පහළ වීමක්, භවයේ සකස් වීමක්, ජරා මරණ දුකේ සකස් වීමක් කියනකොට බාහිරයට යන්න ඇස, කන, නාසය, දිව, ශරීරය, ඒ ගැන හිතන මන කියන ප්‍රධාන ආයතනය හයම නැති වෙලා යනවා. නූපදිනවා. නූපදින එකක් ගැන කියන්නේ නැති වෙනව නෙවෙයි. නූපදින උපන් එකට පවතින්න බෑ. බාහිරින් ශක්තියක් සහායක් නැතිනම්. බාහිරින් එන සහාය නැති වුණා කියන්නේ සත්‍ය අවබෝධයට. සත්‍ය අවබෝධ වෙනකොට ඒක පවත්තන බලය නැති වෙලා යනවා. නිවන කියන එකක් ධර්මතාවක්. නිවුණු කෙනෙක් එතන හොයන්න පුළුවන්ද? කවුද මොකද නිවන කියලා තියෙන්නේ? මොකද නිවන කියලා තියෙන්නේ? රාගක්ෂය, දේශක්ෂය, මොහක්ෂය නිබ්බාන. රාග දේශ මොහ නැහැ. ඒකට නිවන කියන්නේ. ඒක පුජ්‍යලේක්ද? කයද? සිතාක්ද?
වචනයක්ද? අහන්නත් එපා කියෝනේ ප්‍රශ්න. නිවන් දැක කෙනා කොහොමද යනවද කියලා අහන්නත් එපා කියෝ. ඔන්න ඔය අවබෝධය. ඔබට මේක ජීවිතෙන් පෙනේ කවදා හරි. දැන් ඔබ දැනට උත්සාහ කරන්නේ දිට්ඨියක ඉඳගෙන ඔබ තර්කයමවන් තර්කයේ තුලින්ද මගෙන් ඔය ප්‍රශ්න අහපු අති බහුතරයක් කට්ටිය විවිධ ධර්ම දේශනා අහලා ආවිල්ලා අහන්නේ දිට්ඨියක ඉඳගෙන. ඒ දෘෂ්ටිය ඉඳන් ඇහුවම කොහොමද අහම්බුනේ? පොක්කර සාතිය අහපු ප්‍රශ්නේ වගේ ප්‍රශ්නයක් අහන්නේ මේ නිවන් දැක්ක කෙනා කොහටද යන්නේ? දැන් උත්තරේ ලැබුණා නම් තේරුම් කවදා හරි පේන්නේ. මේක පේනුනම ඇත්ත වෙනව මිසක් ඇහුවට ඇත්ත වෙන්නේ නේද? මං කනාවේ රස මට ඇත්ත ඔබට ඇත්ත වෙන්න විදියක් නෑ. ඔබත් කෑවොත් ඔබට බුදුහාමුදුරු දේශනා කරන මානෙනි රසය තිත්තයි කියන පිරිස ඉන්නවා. මේ සූත්‍ර විශාල ගානක් තියෙන මේ සමවග්ග කියලා. ඔබ දන්නවා ඇති රසය තිත්තයි කියන පිරිස ඉන්නවා. එම රසයටම රසයි කියන පිරිස ඉන්නවා. රසය දැනෙන්නේ නෑ කියන පිරිස ඉන්නවා. රසය දැනුණා කියන පිරිස ඉන්නවා. ඒ වගේ මේ ධර්මත් එහෙමයි. රහතන් වහන්සේලා පහළ වෙද්දී තමයි කෝකාලික හාමුදුරුවෝ සරියුත් මහ රහතන් වහන්සේට මුගලන් මහ රහතන් වහන්සේට අපහාස කරලා නිරේ යන්නේ. ඒ කියන්නේ සරියුත් මහ රහතන් වහන්සේ කියන්නේ ඔබ දන්නෝ ධර්මස්කන්ධයක් බව. මුගලන් හාමුදුරුවෝ කියන්නේ ධර්මස්කන්ධය. කයින් මිදුණු අයට කියන්නේ ධර්මස්කන්ධය කියලා. දැන් ඔබ කයින් මිදුණා නම් ඔබ රහත් වූ දවසට ඔබ ධර්මස්කන්ධයක් විතර. ඔබට වැන්න කියන්නේ දහමට වැන්න. තේරුණා කියන්නේ? ආනන්තරිය වෙන්නේ අන්නේ ඒකයි. දහම වලටපත් වූ කෙනාගේ ජීවිතේ. ශාසනය වේද කිරීමයි. කර්මපතේටයි කෝකාලික කරගත්තේ. සරියුත්තාම්තුරුන් මුගලනාම්තුරුන් වැන්නේ බුදුහාමුදුරුන් වැන්නේ. නෑ ආ සරියුත් මුගලන් දෙනම යොදාගෙන ශාසනයට බැහැ. ඒ ආනන්තරිය කර්මේ කරගත්තා. ඒතර දැන් අපි කොයිතරම් සංවේදී වෙනවද මේ දහම හැක මෙහෙම එකපාරට අහුවෙන එකකුත් නෙවි. නමුත් මේ අය ගොඩක් කල් ඇවිල්ලා මහන්සි වෙලා සෑහෙන උත්සාහ ගනිමින් වැඩ පාල ගෙදර නැතිව නෙවෙයි මෙතන ඉන්නේ. මේවා තෑරලා රස්සාව නිවාඩු දීලා පොඩි ළමයි සමාහට කාට හරි බලා ගන්න දීලා මේ මහා කැප කිරීමක් කරන්න ඒකට දෙවියෝ නමස්කාර කරලා මේ තියෙන්නේ වැහින අනිත් රට අර ආම්බුරු කිව්ව යට වෙලා ලංකාව. මෙහි යට නොවෙන්නේ මේ අන්න නිවනට අවංක පිරිසක් ඉන්න නිසා. නැත්තම් වහින්න ඕන මේව ගලන්න. මේ නොවහින හේතුව දහම තියෙන කෙනට වහින්න. අපිට තියෙන්නේ මේ චුට්ටි දේ අවබෝධ කරගන්න විතරයි. ඔබ හොඳට හිතන්න ඔබට එන හැම සිතක්මයි. ඔබට එන හැම සිතක්ම අවස්ථාවට පැන නැගිලා එතනම නිරුද්ධ වෙනවා. ඒක නිරුද්ධි වෙන්නේ නැහැ. මහා සමාධියකට එන්න ඕන. තුන්වෙනි ධ්‍යාන හතරවෙනි ධ්‍යාන වඩනකොට එච්චර දුර තියෙන එකක් පේන්නේ. තේරුණා නේද? දැන් ඔබට පේන මේ රූපස්කන්ධයක් ඇති වුණා කියන්නේ නැති වුණාට පස්සේ ඔබ කියන්නේ. ඔබ ඇති වෙද්දි පේන කෙනාට නැති වෙනව පේන්නේ. නැතිවීම තියෙන්නේ ඇතිව තැනම මොහොතයිනේ පවතින්නේ. ඕනම සිතක් මොහොතයි පවතින්නේ. අපිට මොහොතක් හිතා ගන්න තාම බෑ. මොහොතවල ලක්ෂ ගණනක් එකතු වෙලා තමයි ඔබට ওই සිත කියන ස්කන්ධ වස්තුව තේරෙන්නේ. රූපස්කන්ධ ස්කන්ධ කිව්වම අචින්තයයි අපරිමේයයි. අපිට 2 3 4 ආදී වශයෙන් පෙන්වන්න පුළුවන් ඔබේ දැනීමෙන්. දැන් බුද්ධ ඥාණයෙන් අචින්තයයි අපරිමේයයි. මේ ඔක්කොම ක්ෂණිකව බුදුන් වහන්සේට අවබෝධ වෙනවා. ඒ අවබෝධය තුළ ඉඳන් කිව්වා මේවා අචින්තයයි කියලා. කිසි කෙනෙකුට හිතන්නේ එක මොහොතක් කියන එක ඊළඟ මොහොතද ඒ මොහොතද? පෙර මොහොතද ඒ මොහොතද වෙන මොහොතද? ඒ මොහොත. ඊළඟ මොහොත පෙර දැන් මේ මොහොත ගන්න මේක එක කියන. එක කියන මොහොත ඊට පෙර තිබු එකක් නෙවෙයි දෙක කියන එකක් නෙවෙයි. දැන් එක ඉවරයි. දෙක කියන මොහොත එක කියන මොහොතද? නැද්ද? එක කියන මොහොතේ තිබුණ සිතක් කයක් වචනයක්. ඒ මොහොත ඉවරදී ඒ සංස්කාරයවත් ඒ සිතකයි වචනේ තියෙන්න පුළුවන්ද? බෑ. නැති වෙන්න ඕනේ. මේ මොහොත නැති වුණා නම් ඒ මම මේ ඔබට දැනීමක් දෙනවා කවදා හරි මේ දැනීමට ආපු කම රහතන් වහන්සේ කියන්නේ එයාට කියනවා පේන කෙනාට. ඒක උගනානෝ නෙවෙයි. අහලා ඥාණය තියෙන නිසා දැන් ඔබ බය යනවා. දැන් දෙවෙනි මොහොතේ සිතකය වචනේ පළවෙනි මොහොතේ තිබිච්ච එකද? නෑ. ඊළඟ එකනේ. තුන කියන ඉලක්කම කියදී මේ මොහොත මොකක්ද? ඒක වෙනම එකක්. එහෙනම් මේ මොහොත කියන එක ඇති වෙමින් යනවා. අන්න මොහොත ගැනයි බුදුහාමුදුරු කියන්නේ සියල්ල අනිත්‍යයි කියලා. අපි සිතක් ගැන කියනකොට බුදුහාමුදුරු දේශනා කළා නෑ සිතක් ගැන. මොහොතක් ගැන කියන්නේ. ඉතිහතේන කණේන තේන මොහොතේන මොහොතක් ගැන කියන්නේ. ඒතර මොහොත අහුවෙන්න සිත ඔල්ලයි යන්න ඕන. අපිට අහුවෙන්න සිත නම් අපි සිතල්ලන් යන්න ඕන. අපි සිත පවතින්නේ සිත හේවත් ඔබේ ජීවිතය. ඔබ වර්තමාන ඔබ සිත කියන්නේ ඔබේ කය වචනේ තුන්දරම එකතු කරලා ඔබේ සිත කියනකොට කයයි. වචී සංස්කාරයයි. ඔබ පුජ්‍යලයක් වශයෙන් පෙනී සිටින මේ තුන් දෙනාම එකතු කරලා ගැට ගහලා මම කියලා කියන්නේ. ඒතර ඕක පවතින්න මොනවද උදව් වෙච්ච ධර්ම?
පළමු අවිද්‍යාවනේ. මොක පවතින අවිද්‍යාව මත. දෙවෙනි එක තණ්හාව. නේද? තුන්වෙනි එක උපාදානයි. පේනවනේ මේ ටික. දැනගන්න අපිට තේින්නේ නැහැ. උපාදානය කියන්නේ මොකද්ද? තණ්හාව කියන්නේ ළඟ සමානාත්මතාවය තියෙන මහා ගැඹුරු වෙනසක් නැහැ. තණ්හාව කියන්නේ මොකද්ද? කෙනෙක් කරන එකද අට ගන්න ධර්මතාවය. අයන හොඳයි නේ. ඉතින් තේරෙනවා. හැබැයි ඇත්තට කිව්වොත් නිකන් කියන්නේ දන්නේ. දැකලා කිව්වොත් හරි. දැන් තණ්හාව කියන්නේ ධර්මතාව. තේරුණානේ? දැන් දසපාප ක්‍රියාවල කාම තණ්හා මොනවද දසපාප ක්‍රියා? පාප ක්‍රියාද පාප පුජ්‍යලද? පාප ක්‍රියා. ඒ ක්‍රියාවක්ද තණ්හාව පුජ්‍යලේද? ක්‍රියාව. එහෙනම් උපදින දෙයක්. ඒ කියන්නේ ඒ මමද තණ්හාව? මම හදන එකක්ද? හැදෙන එකක් නේද? දඬුවමක් නේද? කටවල ගෙනාව එතෙන්ට. අපට මොකද හම්බෙලා තියෙන්නේ? දඬුවම. අපි කියන්නේ මොකෙන්ද? අර දඬුවමෙන් බේරෙන්න පොඩි දඬුවමෙන් බේරෙන්න බැරි වුණාම මහ එක ඇවිල්ලා ගහනවා අවිච. තේරුණාද? ඔබට අරයා මගේ හතුරා කියලා රූපේනකොට ඔබට මේක ඔබ පේන්නේ එළිය කෙනා හතුරා කියලාමයි අපිට අවිද්‍යාවෙන් පේන්නේ. නේද? ඔබ දකින්න ඕන මේක සංස්කාරය. මේ සංස්කාරය දුක. බුද්ධ වචනේ ආදේශ කරගන්න. මේක සංස්කාරය දුකමයි. මෙතන අයිති වෙන්නේ කයක් සිතක් වචනයක් ඔබට මේක හරහා. එළිය කෙනා දිහා බලන්න කය සිත වචනේ අයිති වෙනකොට ආයතන 6ක් නේ. ඡන්න ආයතන ඔච්ච ආයතනන් මේ ආයතන 6ක් අයිති වෙනවා. වෙන මොකද අයිති වෙලා? නෑ ඒක අනිත්‍යද නැද්ද? හතුර කියලා බලලා ඕගහ දිහා බලනකොට අර ටික අයිතිද නැද්ද? නැති උනේ ඔබට නොදැනෙන්නේ නේද මෙච්චරකම්. සියල්ලම ඇති වුණා, පැවතුණා, අයිති වුණා, නැති වුණා. නැති වූ බව දන්නේ නෑ. බලන්නකො මෙච්චර ලොකු සිතුවිලිවත් ඔබේ ජීවිතයේ කියන ඔය තත්ත්වය ඇති වුණා, පැවතුණා, නැති වුණා. කවුද නොදන්නේ? උත්තරේ වන්දුන්නේ තසාදරනේ බුද්ධ දේශනාවට හානියක් වෙයි. දැන් නොදන්න කම නිසා හටගත්තේ සක්කාය. සක්කාය කියන්නේ පංච උපාදාන ස්කන්ධයට මමයි කියන තත්ත්වය එතන හටගත්තා. දැන් මේ සංස්කාරයක් හටගත්තා නැති වුණා තව සංස්කාරයක් එනවා. දැන් මෙතන මොනවද නැති වුනේ? ඒ උපන්න සංස්කාරේ නැති වෙලා ගියා. ඇයි නෙපෙන්නේ? ඒ වගේ තව එකක් තියෙන නිසා පේන්නේ. ඒක අඹයක් කියන තව එකක් කන්න තියෙන නිසා නැතිව ගින දුක. නෑ ඒක විතර නම් තියෙන තව රහයි තව එකක් නැත්තම් තමයි ප්‍රශ්නේ. අපිට එක සංඛාරයක් කියන තව එකක් තියෙන නිසා දැනෙන්නේ නෑ. අන්න භාවනා කරද්දී අහුවෙන්නේ භාවනාවදී අර එක නවතින නිසා දැනෙන සංස්කාරේ වෙනස. භාවනාවත් සහයක් විතරයි මේක අවබෝධ කරගන්න. දැන් අඹයක් කනවා. අනේ උපමා නෑ. මොකද ශාස්ත්‍රුන් වහන්සේගේ දහම උපමා කරන්න උපමා තියෙන්න පුළුවන්ද මේ ලෝකේ නෑ. එතකොට දැන් එක අඹයක් කනවා මේක රසයි තව එකක් නැති වුණොත් දුකද නැද්ද? නැති නිසා අරක හොඳට මතු වෙලා පේනවා. තව එකක් තියෙන ඉස්සෙල් එක මතක් වෙනවද? නෑ ඒක විසි කළා දැම්මා. ඒ අඹයට විසි කරලා ඊළඟ කැපුවා. දැන් ඒ වගේ ඔබට සංස්කාර එකක් ඉවරෙදි තව එකක්. කර්මයක්. කලෝක කර්මයක් අපි මේ ගෙවන්නේ. දැන් තේරෙනවද කර්ම චක්‍රය කියන්නේ ඔන්න ඕක. ඕකට අහුවෙච්ච. දැන් ඔබ හිතන්න ගන්නවද මම අම්මා කිව්වත් මට අයිති උනේ මොකද්ද? පොඩ්ඩක් හිතන්න කලබල නැතුව අද භාවනා කරද්දී මහා ගොඩක් දේවල් බදා ගන්න නැතුව එකක් හිත. මට අම්මා කියලා හිත තුළ ඇඳිරි නැති මට අයිති උනේ මොකද්ද? අම්මාද අයිති කයට සිතට වචනේද? ඒක හිතුවනම් බුදුම කියන්නේ අම්මා අයිති. දැන් තේරුණාද? බුදුහාමුදුරු කියෝන්නෝ ඔබ අම්මට ගරු කරලා නැහැ කියලා අයිති කරන් තියෙනවා. ඒකයි ගෙබ්බෙක්ුනේ අම්මා මතක් කරන්නේ. අම්මා කියලා මතක් කරනකොට එයාට අයිති වෙන්නේ මොකද්ද? බලන්න අපිට නොපෙළුණු ඇත්තක් හැංගිලා තිබුණු හැඩ මම ඒ කියන්නේ මොකද්ද? කය, සිත, වචන. ඒක අනිත්‍ය දෙයක්. ඊට ලැජ්ජයි. අයිති වෙච්ච දේ ටිකකින් අනිත්‍යයි. අපි අයිති කරගෙන ඉන්නේ මොකද්ද? අනිත්‍ය. ඇයි අනිත්‍යයිද කියලා නොදන්නේ? ඊළඟට එකක් එන නිසා. සංස්කාර වැලක් වෙන නිසා එකක් නැති වෙන බව පේන්නේ. ඒ පොලිමට එනවනේ. අපි කියන්නේ සෙනඟ පොලිමක් කියලා. එක්කෙනෙක් ආව කියනද පොලිමක් කියලා. ඒ කියන්නේ අපි ඔන්න මොකක් හරි දම්සල තොරණක් ගහපු දැන ආධාර එකතු කරන්න ඉන්න. එක්කෙනයි ආවේ. අපි කියනවා සෙනඟ පොලිමක් කියලා. නෑ නේ කියන්නේ. ලැජ්ජයි කියන්නේ නැහැ.
ගොඩක් ආව කියලා එක්කෙනෙක් කියන. එහෙම කියන්නේ නෑ. ඒ අන්න ඒකවල දැන් එක්කෙනෙක් ආවොත් නේද මේ හොඳටම දැනෙන්නේ. ඒ වගේ ඔබට එක සිතක් අල්ලගත්තොත් අන්න දැනෙන්න ගන්නවා. ඒක සංස්කාරයක් කියලා දකින්න ගන්නකොට මනිත් ඒවයි වෙනස අහුවෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දුක හරියට පිළිසිඳ දැක්කොත් මේක දුක කියලා තීන්දුව දුන්නු ගමන් ඒකට ඇලෙන්න උපදින එකම ධර්මයක්වත් පාප ක්‍රියා ටික හටගන්නේ නැත. ඒවා තමයි නූපන්න කුසල නූපදිනෝ කියන්නේ. උපන්න එක හරියට දකින්නකොට ඊළඟ එක එන්නේ නෑ. උපන්න එක පිළිසිඳ දකින්නකොට ඊළඟ එක එන්නේ නෑ. පාඩම් කරගන්නවා. අන්තරවාදක තියන අද මෙහෙම දේශනාවක් කරා කියලා මතක දැන් ගණේ කොටදී නේද? උපන්න එක අකුසල් සිතක් කියලා අපිට හරියට දර්ශනය කරන්න ශක්තිය තිබ්බොත් ඊළඟ එක එන්නේ ඊළඟ එක එන්නේ කියන්නේ ඔබට කය සිත වචනේ ඇති වෙලා දැන් ප්‍රතිඵල ටික බලන්න. දැන් එළිය හතුර ඉන්නව කිව්වොත් ඔබට අයිති උනේ මොනවයි? හතුරද කය සිත වචනේ. කය සිත වචනේ. උන් කය කියන්නේ මොකද්ද? කොටස් 32 ලැජ්ජයි. ඔන්න අයිති වෙච්ච ටික ඔන්න කොටස් 32. සතර මහා ධාතු ටික. ලෙඩ මරණය. ඔක හරහා ඔක්කොම ටික අයිති. මොකක් කියන්නේ ගිහිල්ලාද මේ අයිති කරගත්තේ එළිය කෙනාට හතුර කියන්නේ. පැහැදිලිද? තේරුණාද නැද්ද? එළිය කෙනාට හතුර කියන්නේ කියම ඔබට අයිති උනේ මොනවද? මහලොකුට ගියාම මොකද? සිත, කය, වචනේ. ඒක හරහා කය හරහා මොකක්ද අයිති? ජරා, මරණ, දුක. කොටස් 32. කොටස් 32 මතකද? ඇටම සම්මස්නහර ලේ සැරවම අන්න ටිකක් එනකොට තමයි මට ඒවත් අයිතිද කියලා හිතෙන්නේ. ඔන්න බුදුහාමුදුරුවෝ කායානුපස්සනාව පෙන්නන ඔතන. ලස්සනම කායානුපස්සනාව. කය ස්පර්ශ වෙන හැටි, කයට කයක් ඇති වෙන හැටි, මේ කය තුළ ඔබට අයිති වෙන හැටි, ඒ කය ආධ්‍යාත්මික කය වශයෙන් බෙදී සිටින හැටි කායානුපස්සනාව. හරිනේ? දැන් එළියගෙන අතුර කියලා ගත්තොත් මේව ටික අයිති වෙන්නේ. එතකොට ඇත්තටම ඔබ දුක් විඳින්නේ මොකකින්ද? මේ ඉන්න නිසානේ. මෙයා හිතෙන්නේ නැද්ද? දැන් ඔබට මේවා මතක් වෙනකොට දුකයි. දැන් පන්සලේදී කියන්නේ අනේ මෙහි හිටියා දවස් හරි වටිනවා කියලා ගෙయ్య කියන්නේ නැති ගෙදර කියලා. හරි වටින දවසක් පන්සල. ඇයි? පන්සලේ හිටපු එක ලෝඳ කෙලෙස් නැතුව හිටියේ. එහෙනම් දැන් ඔබට එළියගෙන හතුරු කියලා ඉන්නේ මොනවද? කෙලෙස් ටික. එන්නේ මොකද එනවා? දුක. බය නැතුව කියන්නේ. හරි ඊපස්සේ කියනවා කාටද? යම රජුරුන්ද? නෑ තමන්ට. කියන මොකද්ද? මේ දුක පහළ වුණා. දුක හරහා ජරා මරණ කියන දෙන කය අයිති වුණා. කියලා මෙනි ගලපන්නේ. අන්න ඒකට කිව්වා පිරිසිඳ දකින්නා කියලා. පිරිසිඳ දකින්න හැටි. එහෙම දුක පිළිඳනකොට ඔබට එක දෙයක් වෙනවා. එළිය කෙනාට නිය වෙන්නේ නෑ. එළිය කෙනාට විඳ වෙන්නේ නෑ. ජරා වචනේ එන්නේ. ජරා වචන නැත්තම් වචනෙන් වෙන අකුසල් නැවතිලා. කට නියවිලා නැත්තම් කය හරහා වෙන අකුසල් නැවතිලා. ඒ දෙකකින් මිදිලා. එහෙනම් සිතත් සුද්ධ වෙලා. සිතෙන් වෙන අකුසල නැවතිලා. මොකක් කරාද මේ තුන්දර සුද්ධ වුනේ? ඇත්ත ඇති සැටියෙන් දැකීම හරහා. ඒ බුදු වදනමයි. නිර්මල බුදු වදන දැකී ගලපා ගැනීම හරහා ටක් ගන්න මෙදිලා. මේක සංස්කාරයක්, මේක දුකක් කියලා ගන්නකොටම වෙලා. දුක නිකම් බෑ ඔප්පු කරගන්න. මොකද දුකක් වෙන්නේ? අර අතොල්කෝ මට අයිති වෙනවා කය. එයා එක්ක ගැටෙන්න මට කය අයිති වෙනවා. කය සංස්කාර. තණ්හා කියන්නේ කය අයිති වීම. ඒ වචී සංස්කාර වචනවල අයිති වීම. චිත්ත සංස්කාර සිත අයිති වීම. දැන් අයිති එක අතාරින්න බෑ. අයිති එක තියෙනම් මැරෙනෝනේ. මේ මැරෙන කයක් නම් මැරෙන වෙලාවට අයිති දෙයක් නැති වෙනකොට එන්නේ දුකද සැපද? දුක. බලන්න එහෙනම් ඔබ අජරාමරයි කියන්නේ සංස්කාරය දුකයි කියලා ගත්ත ගමන් හතුර කියන එක සංස්කාරයක් කියලා අරගෙන ඒක දුකේ පහළ වීම කියලා අරගෙන මට ආපු දඬුවමක් කියලා දහමට ගලපනකොට ඔබට අයිති නොවි තියෙන එහෙම කියන්න බෑ. කයක් තියේද නැද්ද දන්නේ? ඔබ දන්නවා සිතයි කය අතර සම්බන්ධය කොට නැගෙන්නේ තණ්හාව නැමැති රූපය මුල් කරගත් භාවයේ රූපයක් ඒ රූපේ නැති වෙනවා. තණ්හා රූප බලන්න රූප විස්තර කරනවා අභිධර්ම පිටකේ නේද? බුදුමාකාර විදියට බුදුහාමුදුරු රූප විස්තර කරද්දී මේ රූපෙත් ආයි ශබ්ද රූපෙත් කඩලා පෙන්නනවා බුදුහාමුදුරු. ළඟ රූප, දුර රූප, සියුම් රූප, මච්ච රූප අපි ඒ පැත්තට නොගිහිල්ලා මොකද කිව්වොත් ඒක දිගේ යන්න වෙනවා මට. ඇඟට එන ඔය ටික ඊට පස්සේ ඒවා කියනවා. එතකොට දැන් මේ ඔබට මේ ශබ්දය හරහා ඔබට හතුර කියන වචනේ හරහා ඔබට පුළුවන් වුණොත් මේක සංස්කාරය මේක දුකක් කියලා තීරණය දෙන්න.
ඔබ නොදැනගත්තර ඔබේ කයෙන් මිදෙනවා. කය අතහැරුණා කියන්නේ ජරා මරණ දුක සදහටම නැති කරා. ඔබ නැති ඔබ දන්නේ නැහැ. මහන්සි වුණොත් එනවා. අරයට හතුර කියන දැන් එයා දිහා බැලුවට හතුර කියලා පේන්නේ නැහැ. අන්න උපේක්ෂාව තුන්වෙනි ධානයට ලං වුණා කිව්වොත්. ධාන වෙනම වඩන්න යන්න එපා. ඒක මහා පිස්සුවක්. ධාන වඩන්න. බුදුහාමුදුරු ධාන වඩන්න උගන්ලා නැහැ. ධාන තියෙන්නේ 8 වෙනි තැන බුද්ධ ශාසනේ. සම්මා සමාධිය අංක 1ට තියෙන සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය සමාධි නැහැ. සම්මා දිට්ඨිය කියන්නේ දුක්ඛේ ඥාන දුක පිළිසින් දකින්න කියන දුක පිළිසින් දකින්නකොට අන ධානය නිකම්ම ඔබ මව් කුසක ළමෙක් ඉපදේවා කිව්වම අතක් ලැබේවා කියනවා. එයාට අත් දෙක ලැබේවා කියනවා. පාද දෙක ලැබේවා කියනවද? නෑ යා මිනිස්සෙක් කියලා ඉපදේවා කිව්වම ඔක්කොම අයිති ආවරණ ටික. එහෙනම් ඔබ දැන් මේ කිව්ලිකම තමයි ඔක්කොම ඉතිවරයි. කය ආදාරනකොට ජරා මරණේ නැති වෙලා. දුක නැති වෙලා. අනිත් කෙනා දිහා බැලුවාම දැන් ද්වේෂ ක්‍රෝධ වෛර වැඩ කරන්නේ නෑ. ඒක කියන්නේ මොකද්ද? උපේක්ෂාව. කීවෙනි සිතද? තුන්වෙනි ධානය. උපේක්ඛෝච විහෙරති. තේරෙනවද? ඒකත් පහ කරන්න පුළුවන් වුණොත් තමයි හතරවෙනි ධානය. ඉතින් එතෙන් දෙනකම් ආවම මදි. උපේක්ෂාව ආවේ කොමක් නිසාද? උපේක්ෂාව පැතුණු නිසාද? ඇත්ත දැක්ක නිසාද? උපේක්ෂාව පැතුණු උපේක්ෂාව ලැබෙයි. උපේක්ෂාව ලැබෙන්නේ නැහැ. තේරුණාද නැත්නම් කිව්වේ? තේරුන්නේ නැහැ. ඒක බලන්න. ඔබ මොකද අප්පනිහිතයි කියන්නේ ඇයි? මේ ශාසනය ප්‍රාර්ථනා කරන්න අවශ්‍ය නැහැ. නිවන ප්‍රාර්ථනා කරන්න එපා. කොහොස පසක දවස් නිවන් සප ලැබේවා කියලා දවාඩියු. නෑ දාවන්න වාටි ලැබුණේ. අපි අප්පනිහිතයි කියන්නේ මේක ප්‍රමිති නෑ. මේ ශාසනය මොන ප්‍රාර්ථනා කරලා ගන්න පුළුවන් දේවල් නේ ප්‍රාර්ථනා කරාම ලැබෙන්නේ තියෙන එකක් නැතුව යනවා. එතනම තණ්හාව උඩරගෙන තේරෙනවද? එතනම විද්‍යාව උඩරගෙන. දැන් ප්‍රාර්ථනාව ආනා වැටෙන කාටද? ආයි සසරට. අපි ඊට දුක් වෙන නිසා කියනවා චතුරාර්ය සත්‍ය අවබෝධය වගේ. මොකද ඒක සතුටක් අර good morning good luck කියනකට වැඩිය හොඳයි අර පිස්සුවක් කතා නොකර යුතු දෙයක් කියනකට වැඩිය මේ බුදු වදන වටිනා. හැබැයි ඉතින් නිවස බැලේවා කියලා ලියුමක ලියුවොත් ඉවරයි. උඩින්ම ලියුව නිවස බැලේවා ලියුව පුච්චන. බාන්නේ මම මැරියා කියන්නේ. ඇයි මේක මැරිලා වෙන එකක් නෙවෙයි ජීවත් වෙද්දි නිවන ලැබෙනවා. හොඳ මැරිච්ච මිනිහා නිවන් දකිනවා. නිවන් දැක්ක කෙනෙක් මැරනවද පිරුණම් පානවද? එහෙනම් දැන් හරි දැන් මේ නම් බය නැහැ. එහෙනම් මේ ලියුමක මම ලියලා එවනවා නිවන් සප ලැබේවා. හරි ඊපස්සේ බය නැහැ. පිරුණම් පාන කියලා කියන්නේ පිරිනිවන නැත්තම් බුදුවම්මේ. දැන් බුදුන් වහන්සේලා ළඟ ජරාව නැති තැනකට යන්න ප්‍රාර්ථනා කරලා ලොකුම ප්‍රාර්ථනාව ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨම ප්‍රාර්ථනාව. ජරාවටපත් වෙන කයක් නැති වේවා. ඒක හරහා ලොකු ප්‍රාර්ථනාවක් අපේ තියෙන ඔබට. ජරාවටපත් වෙන කය නැති වේවා, ලෙඩ රෝග නැති වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා කියන්නේ නිවෙන්නේ තියෙන දේවල්. තේරෙනවද? ඒ ඔක්කොම ලැබෙන්නේ මොකක් කරොත්ද? දුක පිළිසෙන් දැක්කොත්. දැන් මම මැද කතා කරන්නේ තාම. මැද පද දෙකක්. දැන් මොකක්ද මැද? මුලට එන්න ඕන නේ. මුලට ආවනේ. ඔබට එනවා අරයා හතුර කියලා. ඒ වචනේම ගන්න හතුරු ඉන්නෝනේ. ඉන්නද නැද්ද? ඇයි අපිට ඉස්සරහින් යනවා නම් කෙනෙක් බයිසිකලේ ඉස්සර වෙන්න ඕනදී හතුරෙද්ද මිතුරෙද්ද? හතුරෝරවනෝද hina වෙනවද? අපි ඉස්සර වෙද්දී එයා පැත්තේ මඩ වල තිබුණා මඩ ටිකක් කියනවා අපි බලන්නේ hina වෙලාද මෛත්‍රී සිතෙන්ද ඔරවල. ඒක අපිට තාම නෑ කියන්නේ තියෙන්නේ ඕවා. නේද? ඒතර අපිට දැන් ඒකෙම හතුරෙක් කොහොමද ගන්නෙ? ඉතින් අපි ඉන්නකොට බොවත්තක් හෙල්ලිලා මූණ වැදුනා ඔරවනවා. අපි එතන බොවත්තකට ඔරවනවා. අපිට දේශය හැදිලා අපි ගාව මොකක්ද මෛත්‍රිය? මන් දන්නේ නැහැ. තමයි දන්නේ. දැන් ආයෙ අපි බලමු ඔබ හරියටම මේ සංස්කාරයක් ඇත්තටම ඔබ තේරුම් ගන්න මේ චුට්ට ඔබ කාට හරි බනින්න යනවා නම් ඔබ කවුරු හරි සුහදව කතා කරන්න යනවා නම් ඔබට කය අයිති වෙලද නැද්ද? මොකක් හරි අයිති වීම දුකක් කියලාද සැපක් කියලාද බුදුරජාණන් වහන්සේලා පෙන්නන්නේ? දුකක් කියලා. එහෙනම් ඔබ කය අයිති වෙන්නේ මොනවා කරාද? ප්‍රිය හෝ අප්‍රිය දේවල් ඇසුරු කිරීම හරහා ඔබට කය අයිති වෙනවද නැද්ද? අයිති වෙනවා. අයිති දුක. එහෙම කියන්න පුළුවන්කම නැති බැරිකම එහෙනම් මට නම් හෝ බුදුන් වහන්සේ ඔබට දෙන්න බෑ. ඒක ඔබේ තෙරපි මත සිද්ධ වෙන එක. ඔබට පුළුවන් නම් මේ කවුරුත් එක්ක තරහ වෙන එකද? විතර අම්මා මතක් වුණාම අම්මා එක්ක තරහ වෙනවද අපි? මොකද අම්මා ඇසුරු කරන්න පුළුවන්ද අපිට අම්මා මතක් වෙන? කොහොමද ඇසුරු කරන්නේ? දැන් අම්මා මතක් වුණා මතක් වූ සිතින් පුළුවන්ද අම්මා ඇසුරු කරන්න? ක්‍රමයේ කියන්නේ ඇසුරු කරන්න.
නැවත ඒ ගැන හිතන්නේ සංස්කාර. දැන් නිකන් මේ ආපුසිත කරගෙන දැන් ඔබ හිතනවා අම්මා කියලා සිත අතෑරි ගමන් අම්මා ඇසුරු නොකරා වෙනවා. අම්මා සිතුවම ඇසුරු වෙනවද අම්මා? එතන තියෙන වචනයක් විතරයි අම්මා. වචනයක් විතරයි අනිත්‍ය වූ වචනයක්. අම්මා කියනකොට වචනේ ඉවර අනිත්‍ය වුණා දන්නේ නෑ නොදන්න කල් ඇසුරු කරා. ඒක හරහා මොකද්ද ඇසුරු කරේ? අවිද්‍යාව. මොකද්ද දන්නේ නැත්තේ? අනිත්‍ය. අම්මා කියනකොට අම්මා ඉවරයි. ඉතින් ඒ අම්මා නම් ඇසුරු කරන්න හම්බෙන්නේ නෑ. දැන් තේරෙනවද පොඩ්ඩක්? අනිත්‍යයි. සියල්ල අනිත්‍යයි. ඒතර ඔබ අම්මට මේ අම්මා මතක් කර වෙනකොට ඔබ දකින්න මේ සංස්කාරයක් ඒක අනිත්‍යයි. දැන් ඔබ අම්මා ගැන අනිත්‍යද කියන්නේ සංස්කාරය අනිත්‍යයි කියලා. බාන්න කොච්චර සතුටද? ඒ ඔබ වගේ කෙනෙක් හදපු අම්මා කොච්චර උතුම් කෙනෙක් වෙයිද? ඔබට මේක තේරුණා නම් ඔබ මෙතෙක් හදපු අම්මලා සසරට වැටුනේ මේක නොතේරි. එහෙනම් අද ඔබ මෙතෙන් ගොඩ ගිහිල්ලා බුදුහාමුදුරුවෝ අහනවා ඒක භික්ෂුවක් බුදුහාමුදුරුවන්ට අපහාස කරා. බුදුහාමුදුරුවන්ට අපහාස කරා බුදුහාමුදුරුවෝ එන්න කිව්වා. ඒ අපහාසය මොකද්ද? ඒ භික්ෂුව ඉන්නේ මෙහෙණිය ළඟ. මෙහෙණිය වට කරන් ඉන්නේ. ඒ මෙහෙණිය කරන්නේ එයාගේ ಗುಣ කියනවා. එයා කරන්නේ හාමුදුරුවෝ කරන්නේ භික්ෂුණියන්ගේ ගුණ කියනවා. කවුරු හරි හාමුදුරුවෝ කෙනෙක් භික්ෂුණියන්ගේ වරදක් කිව්වොත් එයයි අරගොල්ලෝ එක්ක ගැටෙනවා. ඉතින් බුදුහාමුදුරුවෝ එන්න කිව්වා. එන්න කියලා ඇහුවා ඇත්තද කියලා. ඔව් කිව්වා. ඔබ වැරදිනේ කුමක් උදෙසාද කියලා. ඒක මේ දුකෙන් නිදහස් වෙන්න. ඒ දුක නිදහස් දැහුවද? දුක අඳුරන දැහුවා. අන්න එයාට කේන්ති. ලස්සනට අවසල ගත්තා. අවසල බුදුහාමුදුරුවෝ උපමාවක් දෙනවා. මඩ වලක එරිලා දෙන්නෙක් ඉන්නවා. මේ දෙන්න මඩෙන් එන්න නම් මොකද කරන්න ඕන? මඩේ ඉඳගෙන අරය උස්සනවා. එයා තව එරෙනවා. මඩෙන් ඉන්නගෙන ගන්න පුළුවන් කාටද? මඩේ ඉන්නගෙන උද ගොඩේ ඉන්නගෙන. ආන්නේ මහුවම තේවිලා ඇදලා ගියා. ඒක දැන් අපි ඉස්සෙල්ලා කරනකොට අම්මව ගලව ගන්න සසරේ මොකද කරන්නේ? ඉස්සෙල්ලා අපි ගැලවෙන්න ක්‍රමේ හොයාගන්න. මොකද ගැලවෙන්න තියෙන ක්‍රමේ? මොකක් කිව්වත් සංස්කාරයක් විතරයි. අම්මේ කිව්වත් සංස්කාරය. ඒක අනිත්‍යද නිට්ටයද? ඒක අනිත්‍යද. ඒ අම්මා කියන එක හරහා අවිද්‍යාව තිබුණොත් නොදැනීම තිබුණොත් අයිති වෙන්නේ මොකද්ද? සිතක්, කයක්, වචනයක්. කය අයිති වීම හරහා මොකද අයිති වෙන්නේ? ජරා මරණ දුක. සිත අයිති වීම හරහා භවයේ දුක. නැවත භවයේ උපදවන බීජ ටික. කියලා මෙනෙහි කරා. මෙනෙහි කරනකොට ඔබ කාම සුකල්ලිකාණ යෝගේ මිදිලා. අර ආපු රූපයට ඇලෙන එකේ මිදිනොත් මුල. නැද යහපත් මුල යහපත්. අද මොකද්ද? ඒ ගැන හිතන එක වෙන්නේ ඒව ඇසුරු වෙන එක නාමය අවශ්‍යයි. වේදනා සංඥා චේතනාම් මේකේ කම්මවදමි චේතනාව සම්පූර්ණ හොසි නාමය කියන්නේ වේදනා සංඥා චේතනා පස්ස මානසිකාර කියන ධර්ම ටික මමයි කියලා ගන්න මට්ටම නතර වුණා. අන්න නාමය අවශ්‍ය වෙන හැටි. නාමය අවශ්‍ය මහරහා අරිහතුන් වහන්සේ කෙනෙක් බවට පත් වුණා. මුලයාපත් මැදයාපත් අගයාපත් කොහෙන් ගත්තත් බුදුසසුන එකයි මැදින් ගත්තත් එකයි මූද උපමා කරලා කිව්වා මෙහෙන් ගත්තත් වතුර ලුණු රහයි අයර්ලන්තෙන් ගත්තත් එකයි එංගලන්තෙන් ගත්තත් මූද ලුණු රසමයි. එහෙනම් ශාසනයේ මැදින් ගත්තත් මුලින් ගත්තත් අගින් ගත්තත් නිවනමයි. කර්ණීයමෙත් සූත්‍රය අග ගන්න පොඩ්ඩකට. මම මේක ඔප්පු කරන්නේ නැහැ. කර්ණීයමෙත් සූත්‍රය අග තියෙන්නේ නහි ජාතු බබ්බසිය. මොකක්ද? කාමේසු විනය කියලා. කාමය විනය කියන්නේ සිංහලෙන් විනය කියන්නේ මොකක්ද? විනය පාලක. විනය කියන්නේ මොකද්ද? හැසිරීම. විනය කියන්නේ හැසිරීම. එතකොට කාමේසු විනය. කාම විනය කියන්නේ මොකක්ද? රූපයට යටත් වී හැසිරීම. කාම විනය කියන්නේ ඒක. කාම විනය හේවත් නියම නම දන්නවද? ප්‍රත්‍යඥ වට. කාම විනය කියලා කියන්නේ ප්‍රත්‍යඥයට කියන තවත් නමක්. කාමේසු විනය ගේදා. ඒ කියන්නේ කාම විනය නැතරුණු දවසේ දෙය කියන්නේ ආපු අදහසෙන් හැසිරෙන්නේ නැති දවසට නයිජාතුක අපසෙය. මේ ගැටක කොහෙවත් උපදින්නේ නැහැ. ඒ කියන්නේ ඔබට එනවා අම්මා කියලා. අම්මා කියන්නේ අනිත්‍ය සංඥා. අනිත් අම්මා කියන්නේ සංස්කාරයක පහළ වීම. ඒ සංස්කාරය අනිත්‍ය දෙයක්. ඒක දුකට අයිති දෙයක්. ඒ දුකට අයිති කියන්නේ කයිසිත වචනේ අයිති වෙන නිසා. දුකට අයිති දෙයක්. ඒකක මම හෝ මගේ ආත්මයක් නෙවෙයි. අවස්ථාවක සංස්කාරයක් හැදෙනවා විතරයි. සංස්කාරය අනිත්‍ය වුණා මමයි කියලා දෙයක් පෙන්වන්නේ නැති නිසා අනාත්මයි. එහෙනම් ත්‍රිලක්ෂණය මෙතෙන්ද ගත්ත ගාම එතනින්ම කාමය නැති වෙනවා. කාමය නැත්තම් නැවත භවයේ නැහැ. ධම්මචක්කවේද සූත්‍ර මුල කියනවා කාමේසු කාමසුකල්ලිකාණ යෝගී කියන්නේ ප්‍රත්‍යඥයේ ඉන්න මට්ටම. කර්මයේ සූත්‍රය කියන්නේ කාමේසු විනය. කාම විනය කියන්නේ ප්‍රත්‍යඥයේ හැසිරෙන ආකාරය. ඔබ හැසිරෙන ආකාරය අම්මා කියලා බලන්නේ බාහිරේ. බාහිරේ බලන්න කය අයිති වුණා, සිත අයිති වුණා, වචන අයිති වුණා. ඒක හරහා ඔබට
සසර මුළු සසර ගමනමයි තිබුණා. ඒ අවබෝධය හරහා මොකද උනේ? ඒක නතර වුණා. අම්මට ප්‍රශ්නයක් උනේ නැහැ. ඔබට ප්‍රශ්නයක් උනේ නැහැ. ඒ අම්මා හදපු පුතා පාරි දුවහන් මේ මට්ටමට සංස්කාරය අවබෝධ කරනකොට ඒ පුතාගේ දියෝගේ නිකුත් වෙන මහා සුද්ධ ශක්තිය මේ විශ්ය නැවතුවා වගේ මේ වැස්ස වෙනස් කරලා ඔබට පරිසරය දුන්නා වගේ අම්මා නිවන. එයාගේ යන චිත්ත තරංගෙන් ඒ අම්මගේ තියෙන සෞම්‍ය රූප කලාප විතරක් අවශ්‍යනවා. ඒ අම්මට ද්වේෂ සිත් වෙනකොට මෛත්‍රී සහගත, උපේක්ෂා සහගත සෝමනස්ස සිත් විතරක් උපදින්න ගන්න. නාලාගිරි ළඟට එනකොට බුදුහාමුදුරුවෝ මෙනෙහි කරේ අතීතේ මෙනෙහි කරාම තමන්ට අම්මා වුණු ආත්මයක් මේ තමන්ට සම්බන්ධ ආත්මයක් බුදුහාමුදුරුවෝ දැකලා මෙනෙහි කරනකොට ඒ රූපේ අරයාගේ තිබ්බයි කිපදුනා. අනේ මගේ කරුණාවන්ත බුදුන් වහන්සේට වඳිනවා කියලා අලිය නැද්ද? අර රූපේ වෙනස් කරලා විතරයි. වෙන මොකුත් වෙනස් කරේ නෑ. ඒක වෙනස් කරන්න ඔබ ඉස්සෙල්ල කොට යන්න. ඔබ ඉස්සෙල්ල කොට ගියාම ගෙදරයිගේ රූප වෙනස් වෙනවමයි. බය නැතුව. මේක වෙන්නේ ධර්මතාවක්. කවුරුවක් කරන එකක් නෙවෙයි. ඔබ ළඟ ඉන්නකොට අනිත් කෙනාගේ රූප කලාප පද්ධතියක තියෙන රූප වල සෞම්‍ය වෙන ඔබ සෞම්‍ය නම්. ඔබ නරක නම් වෙන්නේ. මහා අකුසලයක් තිබ්බොත් විතරයි මේ ධර්මතාව වෙනස් වෙන්නේ. අකුසල වලට ඉදිපතේ වෙනම යනවා. එහෙම නැති වුණොත් සෞම්‍ය මට්ටම් වල ආයේ සෞම්‍ය බව උප්පරිමේ දක්වා වැඩි වෙනවා. ඉතින් අපි අද දවසේ මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයෙන් තේරුම් ගත්තේ බුදුහාමුදුරෝ දේශනා කරන්නේ දුක පිරිසිඳ දැක්කොත් මේ සම්පූර්ණ කම ඉවරයි. මේ අතර දේශනා කරන ඒවන් ත්‍රිපරිවර්තන ද්වාදසාකාරං යථා භූත ඥාන දර්ශන කියලා ගාම්භීර බුදු අවවාදයක් ලෝකෙට කරනවා. ත්‍රිපරිවර්තයක් ගැන තුන් ආකාරයක වටයක් කියන්නේ දැක්ම. තුන් ආකාරයක දැක්ම. සත්‍ය ඥාන. මොකද සත්‍ය ඥාන? මේක සත්‍යයි කියලා පේන එක සත්‍ය ඥාන. ඔබට දුක කියලා පේන තැන ඇයි දුකයි වෙන්නේ? මේ කයයි දිවීම හරහා ජරා මරණ දුකයි වෙනවා. සිතයි දිවීම හරහා රාග දේශ මොහයි වෙනවා. වචනයි දිවීම හරහා ඒවේ ප්‍රකාශන වලින් පෞසිද්ධ වෙනවා කියලා නුවණ එනවා මෙතන. එන්නකොටම මේක තියෙන ගැඹීරම தත්ත්වය. මේ සියලු සංස්කාරයන් පිළිබඳ එක්වර මහ දැනීමක් එනවා. මේක නතර වෙන බාහිරයට යන සියලු සංයෝජන සියලුම ක්‍රියාකාරකම් මේ අවබෝධය තුල නතර වෙනවා. මේක සංස්කාරයක් කියලා දැක්කොත් මේ කය අයිති වෙන්නේ බාහිරේ මගේ හතුරෙකෝ මිතුරෙක් කියන වචනේ එනකොටම ඔබට කයක් අයිති සිතක් අයිති වචනයක් අයිති. ඒක ආරා ජරා මරණ දුක එනමමයි කියලා දුක පිළිබඳ පිරිසිදු අවබෝධයට ආවොත් මේ මහන්සි වෙන්න ඕන ටිකක් මේක දුෂ්කර ක්‍රියාවක්. මොකද අපි සසරේ පුරුදු කරලා තියෙන්නේ ආපු එක අල්ලගෙන හැසිරෙන්න. අපේ වේගය තියෙන්නේ මේ පැත්තට. අපේ දහම් පැත්තේ වේගය වෙනුවට තියෙන්නේ මොන පැත්තේ වේගයද? කිලස් පැත්තේ වේගය තියෙන්නේ. උඩන් හමනකොට මේ පැත්ත බලන්න අපි හැදිලා තියෙන්නේ. පොඩ්ඩක් ආපස්සට බලන්න වේගය හැදිලා නැති නිසා පොඩ්ඩක් පැත්තකට වෙලාද ඔය භාවනා කරන කාලේ මහන්සි වෙන්න. මතක් වෙනකොට ඔබට බෙදෙන මතක් වේද මනෝ විඥාණයට ඔබ සමවදිනවා. ටික වෙලාවක් යද්දී ශබ්ද ඇහෙන එක අඩු වෙයි. ශබ්ද නැති වෙයි පරිසරේ. ගන්ධය අඩු වෙයි. කටට රසය නැඳෙන්නේ. කයේ ඉරියව් ටික වෙලාවක් එනකොට කයේ වේදනාවල් නිසා හටගන්න සංස්කාර ධර්මන අඩු වෙයි. ඒතර මනස විතරක් ඉතුරු වෙයි. ඔබ මනස හොඳට දකින්න කෙනෙක් වෙනවා. අන්න මායя දකින්න කෙනෙක්. හැම මොහොතකම ඇති වෙමින් නැති වෙමින් යන මේ මනස කියන අනිත්‍ය ධර්මතාව දකින්න. ඒතර මානසේ හැම සිතක්ම හටගන්න ඔබට පේන ජීවමාන. මේ හටගන්න හැම සිතක්ම අනිත්‍යමයි කියලා ඔබට පේනවා. මේ හැම එකක් කරාම ඔබ වෙනස් වෙන හැටි දැනෙනවා. ඔබට ගෙදර මතක් වුණාම ගෙදර කියලා හිතුණු ගමන් කාමයේ ගොඩ නැගෙනවා. ගෙදර කියන රූපෙට ඇලුනා වෙන්නේ ගෙදර ගැන හිතන එක. හිතින් කීම් කිරින් කයසිත වචනේ කායේන වාචා චිත්තේන ඊන මේ තුන්දරක් ගොඩ නැගෙන රූපෙට ඇලුනොත් රූපයක් සංඥාවක් කියලා ගත්තොත් තුන්දරක් හැදෙන්නේ නැති එක විසංකාරයකට අහු වෙනවා. මේ වෙනස දැක ගන්න භාවනාවේදී වෙන මොකක් භාවනාවෙන් කරන්න දෙයක් මන් නම් දන්නේ නැහැ. බුද්ධ දේශනාවේ නම් භාවනාවෙන් උගන්වන්නේ සබ්බාසව සූත්‍රයේ භාවනා පහතබ්බා කියන එක උගන්වනවා. වස්සග්ග පරිණාමසිත ඒ කියන්නේ කෙලෙසුන්ගේ මිදුණු විතරාග විත දෝෂ සිත උපදවගෙන తాවකාලික සමාධිය කියන එකයි භාවනාවෙන් කරන්නේ. ඔබ භාවනාවේ මිදුණවත් ඒතන ස්ථිර අවබෝධයට ආවනම් භාවනාවෙන් පස්සෙත් ඔබට බාහිර රූප පේනකොට ඇතුළ යටින් පේන ශක්තිය පොඩ පොඩ හැදෙන්නේ සති ඉන්ද්‍රිය හිමින් හැදෙනවා. ඒ සති ඉන්ද්‍රිය කියන්නේ ඔබ බාහිරේ හැසිරෙන ගමන් ඇතුළ පෙන්වන ඊට එහා ගිය වූ ධර්මතාවක් ඉන්ද්‍රිය ධර්මයක්. මම බලනවද සතිය කියලා ධර්මතාවක්. ඒ සමහර කියන්නේ සතිය පුළුවන් උපදවන්න කියලා. ඒක දහම දොඩන්නේ එතකොට. බුදුහාමුදුරුවෝ දොඩන සතිය ඉන්ද්‍රිය ධර්ම කියලා අර කට්ටිය කියන මට සතිය තියෙයි.
අනේ එහෙම රටක මෙහෙම කියන්න වෙලා තියෙනවා. ඉතින් ඔන්න උත්සාහවන්ත වෙන්න මම ඒ කියන එකත් වැරදි. එහෙම නොකියුව මෙහා කේන්තියයි. නිසා පොඩ්ඩක් උත්සාහවන්ත වෙන්න පැත්තකට වෙලා ඇස් පියාගෙන භාවනා කරන්න ඉගුම් කරන්න ඇස් පියාගන්න ඉන්නේ කොහේ හරි කියලා වාඩි වුණා ඇස් ඔච්චර කරන්න පුළුවන් අපිට වෙන මොකක් කරන්න බෑ. ඔන්න කියලා වට්ටෝරුවක් කියවයි උඩට යනවා පල්ලෙහාට යනවා අදිනවා පල්ලෙහාට හෙලනවා කියාගෙන ඒව මුකුත් එපා. අදට ඒව නවත්තන්න. ගෙදර ගිහිල්ලා හුස්ම ගන්න. ඒ මැරෙන එක බේරෙන්න. කය මැරෙන එකෙන් බේරෙන්න ඕන පදන් හුස්ම ගන්න උඩට යටට උඩින් ඉඳගෙන උනක් ගත්තක් කවන්නේ කය බේරෙන කොහොමද? හැබැයි ඔබ සසරෙන් බේරෙන්න ඒක කරලා හරියන්නේ නැත. තේරෙනවද දැන් හරියන්නේ නැති බව? හුස්ම දිහා බලන් ඉන්නකොට බලන් ඉන්න තැන කෙනෙක් හැදිලාද නැද්ද? ආයතන අවිද්‍යාව කියනවද නැද්ද? සංස්කාර පේනවද? නෑ. පස්සේ බලන්න බුදුහාමුදුරුවෝ ගන්නලා නෑ නේ වෙලෙන්නේ බලන්න කියන්නේ. ඒ වෙලේ පේනවද හුස්ම ගනිමි කියනකොට ගන්න එකේ තුල සංස්කාර පේනවද? නෑ ප්‍රමාද ධර්මයක් වෙනවා. සමතේ ප්‍රමාද ධර්මයක්. විදර්ශනාව අප්‍රමාද ධර්මයක්. විදර්ශනාව කියන්නේ එද්දි පේන එක. පුතා කියනකොට පේන සංස්කාරයක් කියලා. අප්‍රමාද ධර්ම කියන්නේ විදර්ශනාව. විශේෂ දැක්ම. ඉතින් ඔබ උත්සාහවන්ත වෙන්න අද දවසේ තුන්වෙනි දවසේ මම දින වශයෙන් 1 2 3 කියන්නේ හුරුවට ඒ වුණාට තුන්වෙනි දවසේ ඔබේ ජීවිතේක කොටසක් අද මේ මොහොත ඔබේ දියුණු කර ආපු ඔබ කැප කරපු ඔබ නිදි මරාගෙන මෙතෙන්ට ආපු මහන්සියල මෙතන හරියට විවේක නැතුව ගෙදර දොර අතහැරලා ආපු එක මොහොතක් මේක මේ මොහොතේ දියුණු වෙලා උත්තරීම දියුණු වෙලා දුක හඳුර ගන්න. සංස්කාරය අනිත්‍යයි කියලා හඳුර ගන්න ඔප්පු කරගන්න එක. එතන පිළිසිඳ රකින්න පරිඤ්ඤය වෙන්න සංස්කාරය කියන්නේ කය සිත වචන සකස් වීම. හැම වචනයක් කරාම හැම මතකයක් කරාම සංස්කාරයක්මයි. ඒ සංස්කාරයමයි නැති වෙන්නේ. ඒ සංස්කාරය අනිත්‍යයි කියලා හඳුරගන්න අනිත්‍ය දැක්ම හරහා ඔබ දුක නිදහස් වෙනවමයි. අනිත්‍ය අනුපස්සනා සූත්‍රවල වෙන දුක් අනාත්ම සංඥාව හෝ දුක්ඛ සංඥාව උගන්වන්නේ නැහැ බුදුන් වහන්සේ. අනිත්‍ය සූත්‍ර වර්ගවල අනිත්‍ය විතරමයි දේශනා කරලා තියෙන්නේ. අනිත්‍ය හරහා ඔක්කොම අවබෝධ වෙනවා. තේරුණාද? අනිත්‍යයි කියලා දැක්කොත් ඔබට ඇසුරු වෙන්න දෙයක් නැතිවීම හරහා තණ්හාව නතර වෙනවා. තණ්හාව නතර වීමනේ නිවන කියන්නේ තණ්හාකෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන. නේද? තණ්හාකෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන. මේක වැඩි වුණා නේ. පට්ට ගාලා කියුණා. නේ මන්ද නේ මේක තණ්හාකෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන. ඒතං සන්තං ඒතං පණීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපදී පටිනිස්සග්ගෝ තණ්හාකෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන. ඔබ සංස්කාරයක් කියලා දකින මොහොතේ මතක තියාගන්න මේ ශ්‍රේෂ්ඨ ඵලයේ ඉන්න බව මොකද්ද? ඒ මොහොතේ උපන් සිතෙන් මිදිනා. ජීවමානව දැක්කොත් ඔබ ජීවමානව නිවනක් දකින්න. කරන්න තියෙන එක වැඩයි. ඔබට මට සියලු පසේ බුදුන් වහන්සේලාට රහතන් වහන්සේලා සැරියුම කරන් දෙනවටත් කරන්න තියෙන මේ වැඩේමයි. බුදුහාමුදුරුවෝ වැඩ දෙකක් පවර්ලා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාන සිවණක් පිළිසෙට කරන්න තියෙන වැඩේ එකමයි. ඒකායනෝ එකම මග්ගෝ එකම මග යන පිරිසක් අපි. ඒ නිසා අපි අතර තියෙන සම්බන්ධතාවක් ගෞරවයක් මිස ભેදයක්. අපි ඔබ එකම තලයකයි. නිසා මිදෙන්න බැරි නෑ බය නැතු උත්සාහ කරන්න. වෙලාව 9:47යි. විනාඩි 44ක් ධර්ම දේශනාව ආගෙන හිටියා. ඔබ දැන් ඇස් පියාගෙන හුදකලාව හොඳ ඉරියව්වකට ගිහිල්ලා මෙනෙහි කරන්න. ශබ්දයක් ඇහි ඒ කන ශබ්දේ නිසා කන පහළ. සෝතංච පටිච්ච සද්දේව. සෝතය පටිච්ච සද්දේව. ශබ්දය මුල් කොට සෝතය ඇහිම අට ගන්නවා. බුද්ධ වචනේම ගන්න. සෝතංච පටිච්ච සද්දේ. පටි කියන්නේ හේතු. කන ශබ්දේ හේතු කොටය. චක්කු පටිච්ච රූපේච. පෙනීම රූපය හරහාමයි. ඒ විදිහට ගන්න. එහෙනම් ඔබට ශබ්දයක් ඇහෙනකොට ශබ්දේ නිසා කන, ශබ්දේ කනයි නිසා සංඥාව හැලිරීම. මන ආයතනේ පහළ වීම. සංඥාව කියන්නේ මන ආයතනේමයි බය නැතු තර්ක කරන්න අවශ්‍ය නම් අහන්න වගේ මම ඒ ටික කියලා දෙනවා. වෙනේම මම තර්ක කරන්න ඉන්නේ නෑ. තර්ක කරනකොට මාතර පාලම තියෙනවා පණින්න ගිහිල්ලා. අන්න උත්තරේ හම්බෙයි. කිසිම දෙයක් තර්ක නැහැ. අතක් ආවචර දාවක් සසඤ්ඤාමේ සමනකේ ලෝකේ මන කියන්නේ ලෝකය, ලෝකේන දුකයි. එහෙනම් මන සංඥාව පාලුණා කියන්නේ දුක පාලුණා. සංඥාවට අරුණා කියන්නේ චේතනාව කර්මය වුණා. සසඤ්ඤාමේ සමනකේ ලෝකේ. රූප සංඥා ලෝකේ, රූප සංචේතනා ලෝකේ. සතිපට්ඨාන සූත්‍රය. ඔය කොතනින් ගත්තත් එකම දේ. ඔබට අරුණක් આવත අරුණ දුකේ පහළ වීම මේ ලෝකේ පහළ වීම කියලා ගත්ත ගම්ම තැඩී බිඳී අවසන්. නීසෝපත්ති අවසන්. ඔය චුට්ටි දේ කරන්ද හොඳ සංවර බවක්, සංවේදී බවක්, නියුණු බවක් ඕන නිසායි
භාවනාවෙන් කරන්න ඕන කොටස අන්නේ නියුණු බව පවත් ගන්න පුරුදු වෙන එක. එතකොට ඔබට ඇවිදිද්දි මේක කරන්න බැරිද? පුළුවන්. ඇවිදිද්දි මෙනෙහි කරන්න බැරිද? ඔබ ඇවිදිනවා කියලා පවතින්නේ ඔබ ඒක ඇත්ත නොදැක්කොත් මම ඇවිදිනවා කියලා තමයි ඒක තියෙන්නේ. ඒක ලෝක ස්වභාවය. ඔබ මේක තුල ඇත්ත නොදැක්ක දවසට ඔබ අවිද්‍යාවේ ඉන්න කෙනෙක් ඇවිදින්නේ මම කියලා හිතන්නේ. ඔබ ඇවිදිනවද සංස්කාරයක ක්‍රියාවක් වශයෙන් ඇවිදීම සිද්ධ වෙනවද? සංස්කාරය. එහෙනම් ඇවිදිනවා කියන්නේ සංස්කාරයක් පවතිනවා. තේරුණාද? එහෙනම් හිටගෙන ඉන්නවා කියන්නේ ඔබ හිටගෙන ඉන්නවද සංස්කාරයක් පවතිනවද? ආන්න එහෙම තීන්දුවදී බලන්න සංස්කාරයක් වෙන්නේ කොහොමද? මට හිටගෙන ඉන්නේ හිතුණු නිසානේ හිටගෙන ඉන්නේ. හිතුණා කියන්නේ පහළ වූ හැඳිරීමක්, අදහසක්. අදහස කියන්නේ හැඳිරීමමයි හැඳිරීමක්. ඒකට අනුව සකස් වූ සිත කය වචනේ මේ තියෙන්නේ කියලා ගත්තම ඔබ මම හිටගෙන ඉන්නවා කියන දෘෂ්ටියෙන් ලාමක දෘෂ්ටියෙන් මිදුණා. ඇවිදින ඉරියව්වේ, වාඩි වෙන ඉරියව්වේ, නිදාගන්න ඉරියව්වේ හතර ඉරියව්වටම ගලපලා බැලුව දවසට මම නිදා ගන්නවා කියලා හේකුත් නැහැ සංස්කාරයක්මයි. නින්ද සංස්කාරයක්මයි. නින්ද නීවරණ ධර්මයක්මයි. නින්ද කියලා තියෙන අවිද්‍යාවෙන් මිදුණු ගමන් නින්ද අයිති සංස්කාරයකටමයි. ඔන්න ඔය ඥාන උපදව ගන්න අද දවසේ පුළුවන් තරම් වෙහෙස වෙලා මේ පැය දෙක ගත කරන්න 12 වෙනකම් ඔබට වෙලාව තියෙනවා භාවනා කරලා උදකලා වෙලා මේ කියපු දේවල් අවබෝධ කරගන්නට අපි 12ට හම්බෙලා පොඩ්ඩක් සමාලෝචනයක් කරමු. මේවයි ප්‍රතිඵල සහ දැනෙන ඒවා ගැන පොඩ්ඩක් කියන්න. දැම්ම කිව්වොත් දැනෙන ඒවා උනා කියන්න ගන්නවා පිළිසෙකින් සතියන්නේ. එතන කාටත් මහා විෂ්ණු දේ යාම්දුරුන්ගේ අනසක තියෙන උතුම් දෙවිවරු පූජා භූමිය තුල මේ පවත්තන වැඩසටහනට සම්බන්ධ තෙරුවන්ගේ අනන්ත ආශිර්වාද ලැබපු පින්වත් ඔබට ඔබ අවබෝධ කරගත් අසාධාරණගත මේ ධර්ම ජීවිතෙන් දකින්න ඔබ සම්පදනාගේ පෙර පින්මතු වේවා. සියලු බාධක දුරු වේවා. තිබුණ කායික දුර්වලතාවන් මේ පින් බලයෙන් දුරු වෙත්තා. නිවන් අවබෝධ කරගන්න දුරු තෙරුවන්ගේ අනන්ත ආශිර්වාදයත් මහා විෂ්ණු දේයාමගේ පිළිට රැකවනත් ඔබ සම්පදනාට මේ පෙන් බලයෙන් ලැබේවා. ධර්ම ශ්‍රවණය කරලා මේ ශ්‍රවණය කරපු දහම ජීවිතයේ තුලින් මානසිකාරයක් වශයෙන් උපදින්නට නිදහස දෙන්න ඔබ දැන් මේවට ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ. භාවනාව කියන්නේ මානසිකාරයක්. මනස යෝනිසෝ මානසිකාරය කියන්නේ එකක් මානසික උපදින ධර්මතාවක්. සංස්කාරය පිළිබඳ අවබෝධය මානසිකාරයක්මයි. ඒ මානසිකාරය උපදින්නේ බාහිරින් නිදහස් වෙන තරමට. ඒ සඳහායි අපි කාලය ගත කරේ. අපි බාහිරේ රූප, ශබ්ද, ගන්ධ, ඔය රස කියන ඒ පස්පලට ආහාර වශයෙන් එන දේවල් අත්හැරලා දැම්මට පස්සේ මනස විතරක් වැඩ කරනවා. මනසේ ධර්මාරම්මණය වෙනවා. ඒ මනසට අපි ඉස්සෙල්ලා උගන්වලා තිබුණ සංස්කාරේ දුකක් කියලා. සංස්කාරය අනිත්‍යයි කියලා උගන්වලා තිබුණා. අන්නේ උගන්වපු දේ මනසේ උපදිනවා. උපදිනකොට තමයි ඒ සත්‍ය අවබෝධය ලැබෙන්නේ අපිට. ඒ ලැබුණාට පස්සේ සංස්කාරය අනිත්‍යයි කියලා පේනවා. ඒ දහම මතුවුණු වෙලාවට නැති වෙලාවට පේන්නේ නැහැ. ඒ වෙලාවට දැනෙන සැහැල්ලුව. ඇත්තටම සිත හොයාගෙන යන්නේ මේ සැපය. සිතේ ස්වභාවය. අපේ ස්වභාවය නෙවෙයි. සිත හරියටම සැප මොකක්ද කියලා සිත ජීවිතේ තුලම මේ හොයමින් සිටි. ඒ යම් විදියක මේ සංස්කාරේ දුකක් කියද්දී ඔබට සැබෑම නිවන හමු වුණා. සිත එකකින් හරි මේක තේරුම් ගත්තොත් සිත එතනින් මුදවන්න කාටවත් බෑ. ඒක තමයි මේ ඵලයට කියන්නේ. ඒකත් මානසිකාරයක්මයි. යෝනිසෝ මානසිකාරය කියලා භූමියට කියන්නේ. ඒකට දැන් සංස්කාරේ දුකක් කියලා අපිට ප්‍රකාශ වෙන්නේ අපි තුලින් අපිට ඇහුණා. අපිට ඇහෙන්න ඕන. අපිට බාහිර ශබ්දයක් ඇහෙනකොට ඒ ශබ්දය පිළිබඳ හැඳිනීම ඒ වෙලෙම මනසින් උපදවලා දෙන ගමන්ම ඒකම ඉපදුනොත් මේ සංස්කාරයක් පහළ වුණා කියලා ඒකත් මනසින් උපදින පණිවිඩයක්. ඒ තමයි ඔබෙන් ඔබට දහම ඇහුණා කියන්නේ ධර්ම ශ්‍රවණය කියන්නේ ඒක. ඒක ඔබේ කල්යාණ මිත්‍රය ඇසුර වෙන වෙලාව ඒ වෙලාව විතරයි. මේක සංස්කාරය කියලා ආවොත් ඒ සංස්කාරය පේනවා. සංස්කාරය කියලා පේනවා.
ඒ සිත කොච්චර වේගවත්ද තප්පරේ කෝටි ලක්ෂයකට නෙවෙයි. ඉතින් අපිට හිතන්න බෑ සිත තාම සුළු කාලයක් තුළ අපිට දැනෙන්නත් පෙර ඉපදිලා ඉවරයි. ඒතකොට මේ සිතේ පිළිබඳ දියුණුවක් තමයි පේන එක. එහෙම පේනකොට හැමතිස්සෙම පහුවෙලා පේන්නේ. අප්‍රමාදයෙන් සම්පාදිත කියන්නේ මොකද මේ පින්නන තැන ප්‍රමාදයක් වෙනවා මුල් අවස්ථාවේ කාට. රහතන් වහන්සේනේ ප්‍රමාද නැතුව දකින්න කෙනෙක්. හේතු උපාදාන ස්කන්ධනේ උපදින්නේ. පංච උපාදාන ස්කන්ධේ අනිත්‍ය ලෙස මෙනෙහි කරනනේ රහතන් වහන්සේ. එහෙනම් ස්කන්ධ උපාදානය වෙන්න දෙන්නේ නැති තත්ත්වයක් තියෙන රහතන් වහන්සේගේ වෙනස ඉච්චා. ඒ නොවෙන්නේ අර ඒ ක්ෂණිකව පේන සංඥාවක් කියලා. සංඥාව මන පහළ වුණා කියලා නුවණ වැඩ කරනවා. අපිට ඒක ප්‍රමාද වෙන නිසායි කෙලෙස් බවට පත් වෙන්නේ. ඒ පහළෝ සිතම කෙලෙස් බවට පත් වෙන එකක් වෙන්නේ මේ ප්‍රමාදය නිසා. දැන් ඒ අත්දැකීම ඔබට එන්නේ නැති භාවනා කරන කාලේ තුල ඔබ ශබ්ද ඇහෙනකොට සත්තු අඬනවා, හුලං හමනවා ආදී වශයෙන් ඇතුලින් හිතින් හැඳිනීම ඔබට ගෙනල්ලා දෙනවා හිතට. මනසින් හැඳිනීම ගෙනත් දෙනවා නේද? ඒ ගෙනත් දෙද්දී ඔබට එකපාරට මතක් වුණා මේක සංඥාවක් පහළ වුණා කියලා. ඒ ඔබ බාහිරයට යන එක ටඟ නවතින. ඒක අත්දැකීමම ඇති ඔබට. මේ දවස් තුන තුල අඩු ගන්න ඒ අත්දැකීම ගන්නදී ඒ තැන අති විශිෂ්ට තැනක්. හිතන්න බැරි දිනුවක් ඒක. ඒතර බාහිර සංයෝජන නැවතුණා එතෙන්දී. බාහිර ක්‍රියාකාරකම නැවතිලා ඇතුළේ හිත නතර වුණා. ඔබේ සිත ඇතුළේ ක්‍රියාවක් කරනවා. බාහිර ක්‍රියාව නැවතිලා ඇතුළේ ක්‍රියාවක් කරනවා. ආධ්‍යාත්මික සංයෝජන කියලා කියන්නේ එතන නතර වෙනවා. එතෙන්දී ඔබට පේනවා මේ සංඥාව කොහොමද පහළ වුනේ? කන ශබ්ද ගැටුණු නිසා මන ආයතනෙන් ධර්මාරම්මණයක් වුණා. ඒ ධර්මාරම්මණය තුළ තමයි මේ හැඳිනීම තිබෙ හුලඟ කියන්නේ යන්නේ ධර්මාරම්මණය. ඒ එකක්වත් මම හෝ මගේ දෙයක් නෙවෙයි මම නිර්මාණය කර දෙයක් නෙවෙයි කියලා ටග්ගර විග්‍රහය වෙනවා. අන්න ධර්ම සාකච්ඡාව. අර ශ්‍රවණය වෙන දහම තුළ අර දැක්ම ධර්ම සාකච්ඡාව. එතකොට ඔබ අවිද්‍යාවෙන් මිදිලා මේ මොහොතේ. ඒක හරි සැහැල්ලුවක් ඇත්තටම තියෙනවා. ඒක වෙච්චය දන්න. ඒක නුන නම් තමයි ඔබ දහම තාම හොයන්නේ. එතනට ආවට පස්සේ සිත අල්ලගත්ත නිවන. සිතේ ස්වභාවය තමයි අල්ලගත්ත තැන අතාරින්නේ නැහැ. දැන් ඔබ බලන්න ඔබ ආශ කරන කෙනා අතාරින්න බෑ. ඒ සිතේ හැටි. ඔය දැන් මෙතන සැනසෙල්ල හරියට සිතට අල්ලගන්න ඉඩ දුන්නොත් බාහිර ඒවා අතහැරලා. භාවනාංගරේ ඒක බාහිර ශබ්ද රූප ගන්ධ රස ස්පර්ශ අතහැරලා සිතට මේ ගත්ත බුදු වදන ජීවෙන් දකින්න ඇරියා. දැක්කට පස්සේ එතන සැප වුණොත් සිත මුදවන්න ඔබටත් බෑ. මාර්ය කරන්නේ ඒ ඔක්කොම ධර්ම. ඔබ කරන්නේ නෙවෙයි. ආර්ය ධර්ම කියලා කියන්නේ නේද? ආර්ය මඟ. ආරියෂ්ඨාංගික මඟ. ආරියෂ්ඨාංගික ධර්ම. එතකොට යම් විදියක මේ පහුවෙලා හරි දකිද්දි සැපය දැනුණු කෙනා. සැපය දැනුණු සිත වෙනකට වඩා වේගෙන් උපදින්න ගන්නවා. අන්න ඒකයි වෙනස. දැන් පැය ගණන් දවස් ගණන් වලට එකක් මෙහෙම ධර්ම කරුණක් මතක් වූ ඔබට ඒ හුදකලාව විනාශ කරමින් පැයකට පැය භාගයකට වගේ ඥානය පහළ වෙනවා. ඒ ඥාණයෙන් හැම එකෙම වෙන ඔබේ බලය වැඩි වෙනවා. ඒ බලය ඇති ඔබට බාහිරට නෙවෙයි. ඒ බලය තුළ ඔබේ උපදින වේගයත් වැඩි සිත. මතක් වෙන දහම් ඥානයේ උපදින වාර ගන්න වැඩි වෙනවා විතරක් නෙවෙයි මහ විග්‍රහයක ඉන්න පුළුවන්. ඒ සමාධිය වැඩෙන්නේ මේ විදිහට. ඒක ඔබ නොසිතු ක්‍රමක්‍රමයෙන් මේක වෙන්නේ එකපාරට වෙන්නේ නැහැ අතට. පෙරම් පුරන්න කිව්වේ ඒකනේ මහා කාලය පෙරම් පුරුණු බෝධිසත්වරු ඔය සරියුත් මොගලන් දෙනම දීප මේ පරිමුත්තර බුද්ධ ශාසනය දෙන පටන් ගත්තේ එහෙන්නේ පටන් අරගෙන බුද්ධාන්තර 12ක් විතර සසරේ ඉන්න උනා. ඒ වගේ අපි කොහේ හරි පටන් ගත්තා කියලා තමයි හිතෙන්නේ මේ හැම කෙනාම නැත්තම් මෙච්චර කැපවීමක් කරන්නේ නැහැ. ලොකු කැපකිරීමක් දැන් කරලා තියෙනවා. දැන් මේ අවබෝධය තුළ ඉන්නකොට ඒ ආරම්භ කරපු ගමනේම සම්දිස්ථානයක් මේ අදහස්. ඔය පෙනෙන එකේ ප්‍රමාදය තමයි මෙතන තියෙන්නේ. අවබෝධය කියන්නේ නැහැ කිව්වට ඒක ඔබේ ජීවිතේ කරගන්න කියලා නිකන් අමාරු වුණාට නැත්තම් මට කියන්නේ මේ තියෙන ඔක්කොම සිද්ධිය කියන්නේ නැහැ. ඔය වන් ජීවිතේ පැය 24ම දහමත් එක්ක ඉන්න නිසා මම වෙනස් පැත්තක ගමන් කරනවා. ඒවා මගේ අත්දැකීම් ඔබට කියන්නේ ඒක තමයි බුදුන් වහන්සේ පාන්නේ. හැබැයි මම ඊට ආසන්න මේ අරන් යන්නේ ඔබ. ඊට ආසන්න පැත්තක තමයි දේශනාවේ වශයෙන් අරන් යන්නේ. ඔය ටිකක් කල් ඔහොම මහන්සි වී පේනකොට සිත අල්ල ගන්නවා හරියට සැපය මෙතන කියලා. ඒක අනාත්මීය ධර්මතාව. ආර්ය ධර්ම. සංස්කාරය කියලා පේනකොටම දුකෙන්නේ නැහැ. මේක සංස්කාරය මේක දුකක් කියලා හිතෙන් පෙන්නුවොත් මනසෙන් හිතට පෙන්නුවොත් ඒ පණිවිඩය දුන්නොත් ඒ මනස කල්යාණ මිත්‍ර වෙලා මනසාගේ ප්‍රසන්නේන කියන මට්ටම ආවද. මේ ප්‍රසන්න බව කියන්නේ කල්යාණ ධර්ම ආර්ය ධර්ම සම්බුද්ධ වචනේ මනසින් මතු කරන එකට.
ඒ හේවණල්ලගේ හැල්ලුවට සිත කය වචනේ තුන්දරම පවතිනවා. ඒ ප්‍රමාද වූ මොහොතේ හරකේ කරත්තේ බඳ ගොනෙක් වගේ කියලා උපමාවට ගත්තේ නේද? චක්කම් වාහතෝ පදං. මෙතන හේවණල්ලගේ හැල්ලුවට මොකද දැන් මේ අද්දටි වෙන්නේ එකක් හරි කොය පැය දෙක ඇතුළත 10ක් 15ක් හරි සිය ගාණක් හරි ඔබ මේ හේවණල්ලගේ හැල්ලුවට මේ සංස්කාර දකින්නේ නැති. ඒ සංස්කාරය දකිද්දී අර එක පාට වෙනද මහා බරක තිබිච්චා. ඒක අතීත මෙනෙහි කරන ඥානය වුණ කිව්ව පූර්ව නිවාස අනුස්මෘති ඥානය. වෙනද එහෙම කොහෙන් කෙනෙක් මතක් වුණාම කොච්චර බරක්ද දැන් මතක් වුණාම කොච්චර අඩු වෙලාද ඒක බර. එහෙනම් දැන් ඔබ යම් උසස් තැනක ඉන්න බව මේ සාක්ෂිය. දැන් වෙනදේ තරහකාරී මතක් වුණාම ඔබ මේ සංස්කාරය කියලා නොදකින කාලේ කොයිතරම් මානසික පීඩාවින්ද. ඒ පීඩාව කියන්නේ මේ සිත පවතින එක විතරයි. 아무තු දෙයක් නැහැ. නේද? ලැජ්ජයි කියන්නේ. මේ සංඥාව පවතිනවා අපිට ඒක අතහැර ගන්න බැහැ. දැන් ඔබ ඒක දන්න නිසා මේක සංඥාවක් කියලා ගත්තා මොන දේ මතක් වුණා. ඒ වේගය අඩු වෙනකොට ඔබ පෙර දේ මේ දේ ගලපන්න ඕන. නැත්නම් විඥාන මට්ටම් ඉන්න තැන් හොයන්න බෑ. ඒ කියන්නේ පූර්ව නිවාස ඥානය පූර්ව නිවාසානුස්මෘති ඥානය උදා වුණා බුද්ධත්වයට නේ. මුල්ම ඥාන. ඒ කියන්නේ ඊට පෙර මොහොතයි මේකයි. ගල්පල බලන්න දැන් වෙනද මේ වගේ දේවල් මතක් වුණාම කොච්චර අසහනයට කරදරයට පීඩාවට පත් වෙනවද දැන් ඒ වගේ කියන්නේ ඒ හැඳිනීමක් ආවම හිතට එච්චර වෙනස් වෙන්නේ නැහැ මහා වෙනසක් වෙන්නේ මහා දැඟලිල්ල මහා කම්පනයක් මහා ක්‍රියාවක් වෙන්නේ නැහැ කියලා ඔබට පේනවා මේ ධහම තුල ලැබෙන සැනසීම නෑ හිත මේක තේරුම් ගත්තොත් මෙතන තියෙන වටිනකම ඔබ කිසි සම්බන්ධයක් නැහැ මෙතෙන් ඔබ මමයි කියන්නේ සිද්ධියේ ඵලයටනේ දැන් ඵලය ගැන නෙමෙයි මම කියන්නේ ක්‍රියාව ගැන කායානුපස්සී ක්‍රියාව ගැන මේ සිද්ධිය තුළ සිත හරියට තේරුම් ගත්තොත් සැපය කියන්නේ සංස්කාරයෙන් මිදෙන තැනමයි කිය. ඔබට නවත්තන්න හම්බෙන්නේ නැහැ හිත ගමන් කරනකොට. දැනට ඔබ රාග දේශ මොහ වල හිත ගමන් කරනකොට දැනට ඔබටත් නවත්තන්න බැරුව වගේ තමයි ඒකත් එහෙම දෙකම එහෙම. අනාර්ය මාර්ග කොච්චර වේගෙන් ඒක සැපයි කියලා දිව්වද? අවීජේ නිරේ දක්වා දිව කොච්චර කියද්දි තිත ඇහුවේ නැහැ. ඒක සැප කියලා තේරුම් ගන්න ඒක පස්සේ දිව්වා. එහෙනම් ඔබ ඇත්තටම සැපේ ඕක නෙවෙයි කියලා හිත දැක්කද? ඔබ මුත් කරන්න ඕනේ නැහැ. ඔබේ කය සිත තුන්දර තුනට වෙන් වෙලිය. ඔබ කයට මම කියන්නේ නැහැ, සිතට මම කියන්නේ නැහැ. වචනෙට මම කියන්නේ නැහැ තුන්දරම. මිදුණු බවමයි තියෙන්නේ. ඒක සිතේ ස්වභාවය. ඒක ඉතේ වෙන දේවල්. ඔබට තියෙන්නේ මේක මෙච්චර දෙයක් වෙන්න මොකද්ද කරන්න කිව්ව බුදුන් වහන්සේ? සද්ධර්ම ශ්‍රවණය විතරයි. වෙන මොකුත් කිව්වේ නැහැ. සද්ධර්ම ශ්‍රවණය කරනකොට යෝනිසෝ මනසිකාරය ධර්මතාව. හරිද? සද්ධර්ම ශ්‍රවණය කරන්නේ ඔබ නෙවෙයි කනට ඇහෙන එකනේ. ඒ කනට ඇහෙනවා කමනසේ තැන්පත් වෙනවා. ඒ තැන්පත් වෙච්ච මතු වුණොත් විතරයි ඔබට ධර්ම ශ්‍රවණය වුණා කියන්නේ ඔබෙන් ඔබට. ඒ මතු වෙන වෙලාවට ගැළපීමත් ඉබේම සිද්ධ වෙනවා. ඒක තමයි යෝනිසෝ මනසිකාරය. ඒතකොට සද්ධර්ම ශ්‍රවණය විතරයි බුදුන් වහන්සේ දේශනා කරේ. ඔබ සද්ධර්ම ශ්‍රවණය කරා. ඒ වෙලාවේ ධහම ගැළපුණා. ඊට පස්සේ ඒ වෙලේ ගැළපුණාම යම් අවබෝධයක් ආව ධර්ම ශ්‍රවණේ කාලය තුල මේ මම ධර්ම දේශනා කරද්දී ඔබට ශ්‍රවණය වෙන කාලය තුලත් යම් අවබෝධයක් ආවා. ඒ අවබෝධය තුලත් ඔබ දැක්කා මේ මෙතන මෙහෙම ඉන්නකොට සැප තියෙනවා කියලා. ඒ වෙලාවේ සිත මේක තේරුම් ගත්තා. සුළු වශයෙන් සිතය තේරුම් ගත්තා. ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි මනසේ තියෙනවා ඇදලා ගන්නවා සිතේ. එහෙනම් සිත හැමතිස්සෙම පිරිසිදු වෙවි ඉන්න කැමැති වස්තුවක්. ඒක ධර්මතාව. සිත අපිරිසිදුකම සිත හිතුව පිරිසිදුකමයි කියලා. එහෙම ධර්මතාවක් තියෙනවා අවිද්‍යාව තුල. දැන් සිත යම් විදියක තේරුම් ගත්තට පස්සේ ඔබ මුකුත් කරන්න ඕනේ බලන් ඉන්න ඕන රූපයක් දිහා මුකුත් වෙන්නේ නැහැ පිරිසිදු. රහතන් වහන්සේ ඇස රූපය ස්පියන් ඉන්නවද? ඔබ රහතන් වහන්සේ දිත්තේ මත්තන් කිව්වේ ඔබ හිතාගෙන හිටියේ ගස් දකින්න විතරයි කියලා. ඒක අපිත් දකින්න විතරයි. ඕවද කියන්නේ ආධ්‍යාත්මික කයක් ගැන දේශනා කරමු දහම දාලා තියෙන්නේ දකින්න විතරයි වෙලියේ රූප. ඔබ දන්නවා දකින්න විතරයි සංස්කාරය හඳුනනවා. එතකොට සංස්කාරයේ ක්‍රියාව දැක්ක විතරයි. ඉතින් හරි ක්‍රියාවක් නැහැ. දිත්තේ මත්තන් ඇතුළ ගැන කියන්නේ. සංස්කාරයේ යට එන පණිවිඩය කිව්ව අරය හතුර කියලා. ඒක ඇහුණා විතරයි. ඇසුරු වෙන්නේ නැහැ. සුතේ සුතමත්. ඒක ඔබට දැනුණ විතරයි ඇසුරු වෙන්නේ නැහැ. මුතේ මුතමත්. ඒක විඥානික පහළවීමක් විතරයි. පොඩ්ඩක් අද ඔබට ඇසුරු වෙන්නේ. සම්පූර්ණ සංස්කාරෙ මේක. මේ ඇතුළක් ගැන කතා කරේ ඊට ගස් කොළන් ගැන. මේ හැබැයි දාලා තියෙන ගස් කොළන් දැක්ක විතරයි ඇහුණ විතරයි ශබ්ද. බාහිර ධර්ම. ඒවා එහෙන ආයතන තියෙනවා. අපි ටිකක් එහාට යමු ඊළඟ දේශනාවේදී අද එච්චර දුර මම ගෙනියන්නේ නැහැ. මම සාමාන්‍ය අවබෝධයක් ලබා දුන්නකොට තේරෙනවා ඉතින් දැන්
සංස්කාර වලින් ඔය හි භාවනා කරන කාලෙක හොඳට මිදිච්ච එක දෙක හරි ඇති. හොඳට මිදුණු බව දැනෙනේවා. මහා පෑල්ලුකම් එන හැල්ලුව බව සංස්කාරයක් කියලා පේන දැන් ඇති. ඒ හැල්ලුවට ඔබ මමයි කියන්නේ නැති තරම් එයාත් දකින්න පුළුවන් දැන් එකක් හරියන්නේ නැති. දෙන්නත් ඇති. නාව තේරි බහින් තියෙන බොහොම ආසන්නේ ඉන්නවා. එහෙනම් ආපු දවසට කවදාවත් කවුරුත් දිහා බලන්නේ නැති බව විශ්වාසයි. ඒ බලන තරම අවිද්‍යාව පහළ වෙනවා. ඒ මාසිතින් කරන බලන්න දෙන්නේ නැහැ. මොකද බැලුවා සිත ගිනි ගන්නවා. සිත කැමතියි ගින්නට. සිත හැමතිස්සෙම කැමති නිවනට. ඒක ධර්මතාවක්. ඔබ මමයි කිව්ව සිතයි කයයි වචනේ තුන්දොර මෙගිතු කරලා පටලවා මමයි කිව්ව විචාරය. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධෙට මම කිව්වා. දැන් ඔබ මම කියන්නේ කෙනෙක් මෙතන පේන්නේ නැහැ. සිත කය තුන්දොර තුනක් කියලා සීතෙන්ම විග්‍රහ කරලා පෙන්නනකොට ඔබ මෙතන මමයි කියන්නේ කෙනෙක් නැති වෙලා ඉවරයි. ඔබ මමයි කියන්නේ කෙනෙක් නැහැ කියලා දැනගත්තද නැතත් මමත් හින්දියා. කොණ්ඩඤ්ඤුත්තට හිඳුන බුදුහාමුදුරෝ දේශනා කරේ හිඳුනා කියලා. නාමය හොසි කියන්නේ සක්කාය හිඳුන සම්පූර්ණ අර මමත්ව දෙකක් තියෙනනේ ආරම්භයේදී සෝවාන් මට්ටමේදී මම තේරුම් ගන්න එකයි මම කියන එක හින්දෙන එක. අනුශය සක්කාය අනුශය කැඩෙන්නේ රහත් ඵලයේදී. අනුශය කියන්නේ රූපවල තියෙන මමක් ඉන්නවා. හුරුවෙන් එන එක. අරූප රාග මානුද්දච්ච අවිද්‍යාව කියලා හැම රූපයකම තියෙනවා මම හදන ගතිය හිටන් ඒ සංයෝජනෙට කැඩෙක. රහත් ඵලයේදී. දැන් ඉච්ඡර පැත්තක් අපිට හිතන්න බෑ දෙන්නේ නැන්නේ. දැන් අපිට පේනවල උදනද ඇත්තටම හතුරා කියලා අදහස එනකොටම මම පිළිගන්නවා. ඔබට දැනෙනවා මම වෙනස් වෙනවා. මගේ කය වෙනස් වෙන හැටි. දැන් ඔබට පේනවනේ මෙහෙම ඉඳගෙන කතා කරද්දිත් පේන්න පුළුවන් දවස් ඈතක නැහැ. ඔය පාරේ ඇවිදින ගමන් මේ සිත පෙනෙන ශක්තිය හැදෙන එක වැඩි ඈතක නැහැ. ඒවා අමාරුයි. ඒවා ලේසියෙන් ඉන්නේ නැහැ. ඔය ටිකක් කල් ගියාම එන්නේ. ඔය පාරේ යන ගමන් ඇවිදිද්දී ඔබට පේනවා. ඇවිදින ක්‍රියාව වෙනම වෙද්දී ඒක ඔක්කොම සංස්කාර කියලා පේන සිතක් වැඩ කරනවා. මම විස්තර කරන්න පුළුවන් විතර කොට බලන්න ගිහිල්ලා එතනට වෙනම සංඛාරයක් වෙනවා. ඒ නිසා කියන්නේ. එතන ඒවා පේන ඔක්කොම. මේ ඇයි මමත් හිඳෙන්නේ නම් අවබෝධය වැඩ කරන්නේ නැහැ. අවබෝධය නැති තැන සක්කාය වැඩ කරනවා. මමත්වය පවතිනවා. පවතින තැන දුක තියෙනවා. දුක තියෙන තැන අවිද්‍යාව තියෙනවා. අවිද්‍යාව තියෙන තැන භවය තියෙනවා. භවය තියෙන තැන ජාති ජරා ව්‍යාධි මරණ ටික පවතින. ඇවිදිනවා කියන්නේ අවිද්‍යාවේ ජාති ජරා ව්‍යාධි මරණ භවිත. ඇවිදිනවා කියන ඔබට සංස්කාර කියලා පේන තැන ජාති ජරා ව්‍යාධි මරණ මෙල්ල වෙනවා. මට්ටු වෙන අයි. මේ භාවනා කරද්දී අද ඔන්න අත්දැකීම ගන්න ඔබ උත්සාහ කරන්න ඇති. සාරාංශක කල්පලක්ෂය පෙරුම්දම් පොරපු අපේ බෝධිසත්වයන් වහන්සේ ඇසිස් මාස්ලේ කුඩු පට්ටම් කරද්දී තලලා දාද්දී ඒ දුක අපි දුකෙන් නිදහස් කිරීම සඳහා කැප කරා. ඒ අසීරිමත් මහා කැපකිරීමක්. එහෙම කැප කරලා අවුරුදු 6ක් හුදකලා වෙලා මහා වනාන්තරයකට වෙලා ගල් ගුහාවකට වෙලා කොටු වෙල ඉඳලා මේ අවිද්‍යාව නැමැති නොතේරෙන බවෙන් මිදිලා සත්‍ය අඳුරගත්තා. මෙතන තියෙන්නේ සංස්කාරයක් විතරමයි. ඒ සංස්කාරයේ පවතින්නේ මොහොතයි. ඒ මොහොතේම සංස්කාරය අහෝසි වෙනවාමයි. ඒ නොදැනගත්තොත් වෙන ප්‍රශ්නේ ඒක නොපෙනුනොත් ඒ සංස්කාරය වෙන හැඩයකින් ඊළඟට පටන් ගන්නවා. තණ්හාව කියන්නේ ඒ රූපේ දිහා බලන් ඉන්න එකමයි. ඒ රූපෙට ඇලෙන එකමයි. එම නිසා සංයෝජන හිතෙන්නේ නැහැ කියලා තේරුම් ගත්තා. ඇත්ත දැක්ක තැනම සංයෝජන හිතෙන බව තේරුම් ගත්තා. ඒකට ප්‍රඥාව කියන්නේ. ඒ සත්‍ය අවබෝධ කරගෙන ඒ ගල්ලෙන් නිකුත් වෙලා ඇවිල්ලා ඒ ගෝමැටට ඇවිල්ලා ඒ බුදු වෙලා අවුරුදු 45න් මේ ටික තමයි කිව්වේ. කියන දෙයක් බුදුන් වහන්සේලා පෙරමුණු කියන්නේ නැහැ. අප්පමාදේන සම්පාදේද කියන පිරිනිවන් මාංශිකේ අන්තිම දේ රහත් වෙන පෙරම් පුරන් යනවා. එයා එනවා පිරිනම් පාන ඇදෙයි. එනකොට ආනන්ද හාමුදුරුවෝ එන්න දුන්නේ නැතිනම් බුදුන් වහන්සේ කියන එන්න අදින්න කියලා. මොකද බුදුහාමුදුරුවෝ දන්නවා මේ අන්තිමට රහත් වෙනගෙන එන්නේ පිරිනම් මාංශිකේ. ඒ බුදුවරේ කියartifactId සිද්ධ වෙන ස්ථිර සිද්ධිය ඕනම බුද්ධ ශාසනය. අවසාන කෙනාටත් අප්පමාදේන සම්පාදේද සංස්කාරේ දුකක් කියලා දේශනා කරන් බුදුහාමුදුරුවෝ පිරිනම් පාන ඉසලා රහත් වෙනවා. මේ ඔබ දන්නවා බුදුන් වහන්සේ කෙනෙක් යටතේ මේ මහා මංගල්‍යයක් සිද්ධ වෙනවා. ඒ එක්තරා රහතන් වහන්සේ කෙනෙක් රහත් ඵලයේ සපුරලා පිරිනිවන් පානවා මාස 3ක් ඇතුළත මොණෙය්‍යවත කියලා. අහලා තියෙනවා. ඒකෙන් තමයි බුද්ධ ශාසනයේ අමා මහ නිවනට යන කෙනෙක් ඉන්නවා කියලා දෙවියෝට සැකේ නැති වෙන්නේ. එයා අතිශය දුෂ්කර වූ මොණෙය්‍යවත. අහලා නැද්ද මොකද? අහලා තියෙනවද දන්නේ නැහැ. ඒ මොණෙය්‍යවත කියන්නේ කෙනෙක් පෙරම් පුරන් එනෝනේ මොණෙය්‍යවත සපුරන්න කියලා.
ඒ රහතන් වහන්සේගේ වැඩේ තමයි පාදයක් ඉස්සරහට දුව පස්සට ගන්නෙ නැහැ. මොන හේතුවකට පස් මූද වුණත් යනවා මූද දිගේ. ඒ මාස 3 ගිහිල්ලා අවසානයේ එතන පිරිනම් පාන. ඒක තමයි මොණීයවට අතිශය දුෂ්කර දෙයක්. කන්න ලැබුණා නැත්නම් ඒ පැත්තේ ගියා. ඒ දෙවියෝ අඬනවා ඒක අතිශය දුෂ්කර වෘත්තියක්. ඒ කියන්නේ සඳහන් කරන බුදුන් වහන්සේ මොණීයවට කියන්නේ ඕන බුද්ධ ශාසනයේ එක්කෙනෙක් කරන්නේ. ඒක මහා කාලයක් කරු කරනවා. ලේසිම කෙටි කාලෙකින් කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. ඉතින් අන්නේ මොණීයවට සපුරු රහතන් වහන්සේ මුලින්ම පිරිනිවන් පාලා රහතන් වහන්සේ කෙනෙක් අමා මහ නිවනට යනවා කියලා දෙවියන් අතර තිබූ සැකේ සම්පූර්ණ දුරු කරනවා. දෙවියෝ බුද්ධ ශාසනයට ලං කරනවා. තේරුණානේ? ඒ රහතන් වහන්සේ අවසාන රහතන් වහන්සේ සම්බන්ධ කරන අපමාදේන සම්පාදේදී. ප්‍රමාද වෙන්න එපා. මොකද වෙන්නේ ප්‍රමාද වෙන්න එපා. මේ අහපු දහම භාවිතා කිරීමෙන්ම ඒ ක්ෂණික භාවිතයෙන්ම නිවන තියෙනවා. කියලා දේශනා කරන්නේ. දැන් අපිට සුළු අවබෝධයක් මම කියන්නේ මහා අවබෝධයක් නැතුව ඇති ඒනොට මේ සුළු අවබෝධය තමයි මහා අවබෝධය දක්වන්නේ. මොකද අවබෝධය? ඇත්තටම අපි සසරට වැටෙන්නේ හිතට එන කෙලෙස් ටිකෙන්මයි කියලා තේරෙනවා. එතකොට දැන් තේරෙනවා ඌර වෙල ඉපදුනේ හිතට ආපු අදහස් ඇසුරු කරලා එතන තිබුණේ කෙලෙස් ටික. ඊළඟට තණ්හාව කියන්නේ රූපෙට තණ්හා කරා. හිතට ආපු හැඳිනීමට තණ්හා කරා. ඒක අම්මා කියලා මතක් වුණා කියන්නේ අම්මා කියන්නේ හිතට ආපු හැඳිනීමක් හැඳිනීමට තණ්හා කරා. ඔය රූපෙට තණ්හා කරා කියන්නේ ඕ. ඊළඟට සැමියා ගැන හිතුවා. සැමියා ගැන හිතට ආපු හැඳිනීමක් හැඳිනීමට ඇලුම් නිසා ගිහිල්ලා ගැරඩියෙක් වෙලා උපන්නා. සිවුර මතක් වුණා. සිවුර කියන්නේ හිතට ආපු රූපය රූපෙට ඇලුම් තැන මැකෙක් වෙලා උපන්නා. ඒක තමයි භවය. කියලා ඔබ ප්‍රඥාවෙන් මේව දකින්න. නිකන් අවිද්‍යාවෙන් ලෝකය ප්‍රකාශ කරාට ඔබ එහෙම නොදක දහමට අනුව බලන්න. ඊළඟ මොහොතේ ධර්මාශෝක මහරජතුමා ද්වේෂය එන ගම යුද්ධ මතක් වුණා ගිහිල්ලා බිඹුරෙක් වෙලා උපන්නා. ඒ රූප කලාප වල ඇති. ඊළඟට කෝසල මල්ලිකාව ඇසිදිසි දාන්නේ දීලා අසල් දෘශ්‍ය දාන්නේ නැමැති මහා අසීමිත කල්ප ගානක් පෙරම් පුරන්න ඕන. ඒක ලේසියෙන් පෙරම් පුර දෙන්න බැරි දානයක් ඒක දීලා. ඒක මතක් වුණේ නැහැ. මරණාසන්න වෙලාවේ බල්ල වගේ මතක් වෙලා අවිජිමානේදී දවස් 7කට උපන්නා. ඒක මේකෙන් කියන්නේ සංස්කාරය හිතට එන රූපේ ඔබ ඕන තැනක අරන් යනවා. තේරුණා නේද? ඒ වගේම තමයි කොසල් රජුරෝ මරණාසන්න වෙලාවේ ඊතරේ මරණගම් අන්තපුරේ විසවරු මතක් වෙලා ඒ ඉඩමෙම මල් ගහක පණුවෙක් කියලා උපන්නා. මේක තමයි යථාර්ථය. ඉතින් මේ වගේ මහා දැනීමක් තියෙන බාහ්‍යධාරී චූරි ඉඩම මතක් කරලා ගෙදරම බල්ලෙක් වෙලා උපන්නා. මේ රූපේ ඇසුරු කරොත් වෙන දේ. එතකොට රූපේ මොකක්ද? ආධ්‍යාත්මික රූපය. ඔබේ අතුලාන්තේ හට ගන්න අතීත රූපය. අන්නේ රූපෙට ඇලෙන තැන. අන්නේ රූපයේ දුකේ පහළ වීමේ ඒ සංඥාවක් විතරයි අනිත්‍ය දෙයක් කියලා ගන්න බැරි තැන භවය සකස් වෙනවා. තේරුණානේ? ඔබ කතා කරන හැම අකුරක්ම හිතේ ඔය විදිහට හටගන්නේ වෙන් කතා කරන්නේ. දැද්ද බලන්න. ඔබ මම කියලා කිව්ව විද්‍යාවට. එතකොට කවුරු හරි දැක්කම ඔයා කොහෙද ගියේ කියලා ආන ඔක්කොම අවිද්‍යාවට අයිති. ඒ සකස් නොවුන නම් කොහොම කතා කරන්නේ? සකස් වුණාම මේ කතා නොකර ඉන්නද කිව්වේ දකින්න. අත්හරින්න නෙමෙයි. දකින්නකොට අතහැරෙනකොට කොටසක් තියෙනවා. ඒක මං කියන්නේ කතෑරේ. අතහැරෙන කොටසක් අතහැරෙයි, භාවිතා වෙන කොටසක් භාවිතා වෙයි. පහතබ්බංච පහිනම් භාවිතබ්බංච භාවිතා. මේ දෙකක් දේශනා කරනවා. ඒක අපිට හිතලා මේක භාවිතා කරන කොටස මේක, අර කතාරේන කොටස කියලා අපි කරන එක නෙවෙයි. පට්ට අඳුරක ආලෝකයක් දැල්වුවාම නැසෙන ප්‍රමාණයක අඳුර නැසෙයි. පැතිරෙන ප්‍රමාණයක ආලෝකේ පැතිර අපිට මොකක් කරන්න බැරුවා වගේ. මේ ධර්මතාවත් ඔබට දකින්න විතරයි තියෙන්නේ.